ඒ නිසා අපි විශේෂයෙන් අද දවසේදී ගිය සතියේ අපි නැවැත්තුවා වූ ස්ථානය නැත්නම් ගිය පාඩම තුළින් අපි නැවැත්තුවා වූ ස්ථානයේ සිට අපි අද දවසේදී ආරම්භ කරන්න යනවා. ඔබට මතක ඇති අපි ගිය පාඩම තුළින් අපි කතා කරේ මලුන් පිළිබඳව නැත්නම් මරණය පිළිබඳව අපි බොහෝ දේවල් කතා කරා විශේෂයෙන් මේ මිත්‍යාව එනම් මේ මිනිස්යාගේ ආත්මවාදය පිළිබඳව තමයි අපි කතා කරේ. අද පාඩම අද දවසෙත් අපිට මේ සියලු කාරණා මොකද මේ පිළිබඳව පැහැදිලි ශුද්ධලිවිල්ලේ තිබෙනා වූ සත්‍යතාවය පැහැදිලිව උගන්වන්නට නැත්නම් ඔබට දෙන්නට අවශ්‍ය නිසා මම අද දවසෙත් මේ පාඩම ඉවර කරන්න යන්නෙත් නෑ. මොකද මේ පිළිබඳව තියෙන මිත්‍යාව ඊටාම බලවත්. මේ මිනිස්යාගේ මනසේ වැඩ කරනවා. මොකද දේවගතවරු දේව සේවකයෝ මේ පිළිබඳව කියන්නේ අන්ධභාවකයෙන් කටයුතු කරන නිසා අන්ධභාවයකින් උගන්වන නිසා මේ පිළිබඳව තියෙනා වූ මේ මිත්‍යාව මුලාව වැඩි. ඒක බලවත්. ඒ නිසා මේක සුද්ධ ලියවිල්ල තුලින්ම තමයි කඩන්නට ඕනේ. සුද්ධ ලියවිල්ල තුලින්ම තමයි මේ මනසේ තිබෙනා වූ මිත්‍යාව ඈත් කරන්න ඕනේ. ඒ නිසායි මම වැඩි කාලයක් යන්නේ දැන් පළවෙනි පාඩම තුලින් ඔබට මතක ඇති පොදු ඉගැන්වීම එක ආගම් වල බෞද්ධ ආගම ඊළඟට හින්දු ආගම සහ අනිත් ආගම් තුළ තිබෙනා වූ මේ ආත්මවාදය පිළිබඳව මම ඔබව දැනුවත් කළා. සාක්ෂි සහිතව පෙන්නුවා ඒක කොයි ආකාරයෙන්ද ක්‍රිස්තියානි ධර්මයේ තුලට ඇතුල් වෙලා තියෙන මිනිස්යාගේ මනසට කාවද්දලා තියෙන ඒ අදහස අරගෙන තමයි මිනිස්යා කොහටද සභාවට ඇවිල්ලා තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි දේවගතවරු පවා මේ දේ උගන්වන වූ ආකාරය පිළිබඳව අපි ඉගෙන ගත්තා. විතරක් නෙමෙයි මට සහෝදරයා මට එවලා තිබුණු ඒ වීඩියෝ ක්ලිප් එක බලන අවස්ථාවේදී දේව සේවකයා දේව දාසයා උගන්වනා වූ කාරණේ විශේෂයෙන් උන්වහන්සේගේ උත්ථානයට පෙර පාරාදීසිය පොළොව ගැවී තිබුණේ. උත්ථානයෙන් පසුව ඒක ඉහළ ස්ථානයකට ගියා. ඊට පස්සේ අපි පැහැදිලිවම ඒක ඔප්පු කරන්න යා කියනවා පාවුල්තුමාව මේ වචනේ පැහැදිලිව කියනවා. පාවුල්තුමාව තුන්වෙනි ස්වර්ගයේ දක්වා ඔසවා ගත්තා. එතකොට ඒකෙන් පෙන්වු කරන්නේ තුන්වෙනි ස්වර්ගය තමයි පාරාදීසය. එහෙමනම් අපි තේරුම් ගත දෙයක් දැන් අතනින්ම ඒ තර්කය මේ බොරු වෙනවා. මොකද පාරාදීසය එක තැනකින් තව තැනකට යන්න විදියක් නැහැනේ. පොළොව ගැබේ තිබුණු පාරාදීසය එකපාරටම ඉහළ ස්ථානයකට යන ඒක ඊටමත් මේ බොළඳ තර්කයක්. ඒක මේ දේව වචනය ඉගෙන ගත්ත කෙනෙක් විශ්වාස කරන දෙයක් නෙවෙයි. එතකොට එතනින්ම ඒ තර්කය බෙදෙනවා. දැන් අපි දැන් පාරාදීසය ඉහළට තියෙන්නේ. පාවුල්තුමාව තුන්වෙනි ස්වර්ගය දක්වා ඔසවා ගත්තා නම් ඒ තුන්වෙනි ස්වර්ගයේ මොනවද පාවුල්තුමා දැක්කේ? බයිබල් පාඩේ පැහැදිලිව කතා කරනවා. ඔහු දර්ශනයක් දැක්කයි කියලා. ඔහුට උන්වහන්සේ බොහෝ දේවල් එල්දරව් කළායි කියලා. එල්දරව් කරපු දේවල් අපි දන්නවා. කොහෙද හේබ්‍ර පොතේ හර ලස්සනට ඔහු ලියලා තිබෙනවා. උන්වහන්සේ දැන් කරන්නා වූ සේවය එහෙනම් තුන්වෙනි ස්වර්ගය තමයි ස්වර්ගයේ බව. ඒ කියන්නේ පාරාදීසයේ එතන පැහැදිලිව කියනවා. ඔහු තුන්වෙනි ස්වර්ගය ගැන කතා කරලා පාරාදීසය ගැන කතා කරනවා. ඒ කියන්නේ ඔහු පැහැදිලිව කියනවා තුන්වෙනි ස්වර්ගයේ පාරාදීසය බව. එහෙනම් තුන්වෙනි ස්වර්ගය තමයි උන්වහන්සේගේ මණ්ඩපේ තිබෙන්නේ. උන්වහන්සේ එතන අද ඔබත් මාත්‍රින් සේවය කරන්නේ ඒ ස්ථානේ. එතකොට තවත් දේවදාසයෙකු ගන්නනවා. එතන වෙනම තැන. එයාම තමයි මට අමතකුණා. එයාම තමයි යෝහන් 14 පදේ කතා කරලා කියන ගෝලයන්ට මේ කතා කරේ ගෝලයන්ට විතර එක ප්‍රයිවට් ටෝක් එකක්. එතකොට ඒ ස්ථානයේ තමයි උන්වහන්සේ සූදානම් කරන්නේ. මතක තියාගන්න සුද්ධ ලිවිලේ පැහැදිලි සත්‍යතාවය සදාන් වෙනකොට අපිට මුලාවෙන්ට අවශ්‍ය නැහැ. පෞල්තුමා පැහැදිලිව කතා කරනවා. උන්වහන්සේ දැන් කරන සේවය පිළිබඳව පාවුල්තුමාට උන්වහන්සේ ඒ පෙන්වා උදේ දර්ශනයෙන් පාවුල්තුමාව අරගෙන ගිහිල්ලා පාවුල්තුමාට පෙන්වා උදේ පාවුල්තුමාට ලස්සනට හේබ්‍ර පොතේ ලියා තිබෙනවා. වෙන කිසිම කෙනෙක් ලියලා නැහැ. සුද්ධ ස්ථානයේ ස්වර්ගීය භූමික සුද්ධ ස්ථානයේ නෙමෙයි ස්වර්ගීය සුද්ධ ස්ථානයේ උන්වහන්සේ සුද්ධ ස්ථානයට ඇතුළුනායි කියලා. මතක තියාගන්න යෝහාන් හැරෙනකොට යෝහාන් උන්වහන්සේගේ ආදරණීය ගෝලයා එල්ද්‍රා පොතේ සඳහන් වෙනවා පළවෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ ඒ පහන් රුක් නැත්නම් උන්වහන්සේ සුද්ධ ස්ථානයේ ඉන්නව දර්ශනය වූ පැහැදිලිව දකිනවා. ඊට අමතරව කවුද මේ දේ උන්වහන්සේ අපේ යුදෝ පාවුල්තුමාට පෙන්වන ආකාරයක හරි ලස්සනට ඔහු පැහැදිලිව විස්තර කරන නිසා මුලාවෙන්ට අවශ්‍ය නැහැ. උන්වහන්සේ මේ පිළිබඳව පැහැදිලි සත්‍යතාවයක් දීලා තිබෙනවා. ඊළඟට ධනවත හා ලාසරස්ගේ කතාව අපි
අධ්‍යයනය කරා සවිස්තරාත්මකව ඒක පැහැදිලිව අපි කරගත්ත දෙයක් තමයි ඒක කතා වස්තුවක් බවත් ඒක සැබෑ සිද්ධියක් නොවන බවත්. සැබෑ සිද්ධියක් නම් එහෙනම් මේ මරණයෙන් පසු ඒ භූමික ශරීරයේ ඒ දේශනාවේ සඳහන් වෙන්නේ මේ පොළවේ තැම්පත් වෙනවා ඊට පස්සේ ආත්මය යනවා කියලා. එහෙනම් ආත්මයට කටහඬ කතා කරන්න පුළුවන්. ඊළඟට හොඳට කන් දෙකක් තියෙනවා කතා කරන්න කටක් තියෙනවා. ඊළඟට ශරීරයක් තියෙන්න ඕන ඒ ආත්මයට. මොකද එතනින් දෙපැත්ත අවිදයන්ට පුළුවන්. දෙපැත්තේ ඉන්න අයට හොඳට ඇහෙනවා, පේනවා, කතා කරගන්න පුළුවන්. හැබැයි යන්න බෑ. කුහරේ ඉන්න. හැබැයි කුහරෙන් හොඳට පේනවා. එහා පැත්තේ ඉන්න මෙහා පැත්තේ ඉන්න අයව. ඒ අයට හොඳට කතා කරගන්නත් පුළුවන්. හොඳට ඇහෙනවා. ඉතින් ඇත ඉන්න විදියක් නැහැ ළඟ හිටියොත් තමයි මේ කතා කරන දේ හොඳට දැනෙන්නේ. ඉතින් මේක පේනවා මේ කතාව තුළම මේදී කතා වස්තුවක් උන්වහන්සේ මිනිසයන්ට ඉතා බලවත් පණිවිඩයක් ගැඹුරු පරිණියක් උගන්වන්නට ගෙනා බව කතා වස්තුවක් බව පැහැදිලිව අපිට පේන දෙයක්. ඊළඟට අපි දකින්න දැන් ඒකේ පැහැදිලිව කියනවා අත්පා ගැන කතා කරනවා. මූණ කට තිබෙන බව, දිව තිබෙන බව මරුණයින් පසු එතකොට මේ මරුණයින් පසු මල ශරීරේ නැතිලා යන මේ අය උගන්වනවා මේ ආත්මය පිළිබඳව. එතනින් අපිට මේක මිත්‍යාවක් බවත් මෙතන උන්වහන්සේ කතා වස්තුවක් උගන්වපු බවත් පැහැදිලිව පේනට තිබෙන දෙයක්. ඒ නිසා මරණය පිළිබඳව බයිබල් පාඨ රාශියකින් අද තේරුම් ගන්නට යනවා මොකක්ද මරණය කියන්නේ කියන කාරණේ. ඒ නිසා අපි බාහිර පෙනුම දිහා බලලා මේ කතා වස්තුවේ බාහිර පෙනුම දිහා බලලා අපිට කවදාවත් ඒක ස්ථිර දෙයක් හැටියට තීරණය කරන්න බෑ. මොකද හේතුව සුද්ධ ලියවිල්ලේ මේ පිළිබඳව පැහැදිලි ඉගැන්වීමක් මරණය කියන්නේ මොකද්ද? මනුෂ්‍ය ජීවිතය කියන්නේ මොකද්ද? උන්වහන්සේ මනුෂ්‍යව මැව්වේ කොයි ආකාරයෙන්ද? ඒ මැව්වා ඒ තේජසේ ශරීරයට පාපය නිසා මොකද්ද සිදු වුනේ? ඊට පස්සේ උන්වහන්සේගේම මුඛයෙන් උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ පාප කවුරු මනුෂ්‍යයට සිද්ධ වෙන්නේ මොකද්ද කියන කාරණේ. මේවා නොදැන මේවා ගැඹුරින් අධ්‍යයනය නොකර අර බාහිර ඔපේට තමන්ගේ මනසේ තමන් මේ බාහිරින් ගෙනාවා පිටස්තරයෙන් ගෙනාවා දේවල් ඔළුවේ දාගෙන සුද්ධ ලියවිල්ල දෙස බලනවා. ඉතින් පෙනෙන්නේ ඒ කතාව ස්ථිර කතාවක් හැටියට. මේකෙන් අපි ඈත් වෙන්න ඕන. මේ මිත්‍යාවෙන් මේ මුලාවෙන් ඈත් වෙලා සුද්ධ ලියවිල්ල තුලින් මේ දේවල් තේරුම් ගන්න අපි උත්සාහ කරන්න ඕන. අපි අද දවසේදී ඔබ ඉදිරියේ ප්‍රශ්න කීපයක් මම පළමු පාඩමෙන් ලැබුවා. දෙවෙනි පාඩමෙන් අපි අධිගම ගන්න යන්නේ පාරාදීසය සහ ස්වර්ගය කියන ස්ථාන දෙකක්ද එක ස්ථානයක්ද. ඊළඟට අපි ඉගෙන ගන්න යනවා මරණය, මලුන්ගේ ස්වභාවය, මලුන්ගේ උත්ථාන වීම පිළිබඳව දේව වචනේ දිවිතු වෙනව ආලෝකයේ පිළිබඳව. ඊළඟට මලුන්ගේ උත්ථාන වීමේදී අපට ලැබෙන්න යන තේජසේ ශරීරය පිළිබඳව අපි අද දවසේදී කතා කරන්න යනවා. මතක තියාගන්න. ඊට පස්සේ කාරණා ටික අපි ඊළඟ දවසේ අපි කතා කරන්නේ. මොකද මේවා ඉතාමත් බලවත් ලෙස අපේ හිතේ අර මිත්‍යාවෙන් අපේ මනසේ තිබෙනා මේ මිත්‍යාව ඈත් කරලා සුද්ධ වූ සත්‍යතාවය මොනවද උගන්වන්නේ? සුද්ධ ලියවිල්ල මොකක්ද උගන්වන්නේ කියලාදී මෙතන දාගත්තාම අරක ඒ මිත්‍යාව, ඒ බොරුව, ඒ මුලාවෙන් ඈත් වෙන්න අපිට හරි පහසුවක් වෙන නිසා මම ඔබට එලා සිටනවා මාත් සමග රැඳී සිටින්නේ කියලා. අපි යම් පළවෙනි කාරණේ. දැන් අපි ගිය සතියේ නැත්නම් ගිය පාඩම තුලින් අපි පැහැදිලිව ඉගෙන ගත්තා. මොකද්ද මේ පාරාදීසය කියන්නේ ස්වර්ගය කියන්නේ දෙකක්ද කියන කාරණේ. නමුත් තව තහවුරු කරන්න අවශ්‍ය නිසා මේ බයිබල් පාඨ ටික ඔබ ඉදිරියේ තබා තිබෙනවා. දැන් මේ උගන්වන අය දෙන්න තියෙන බයිබල් පාඨ විශේෂ බයිබල් පාඨ දෙකක් තිබෙනවා. ඒ තමයි එල්දරව් දෙවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ. ආත්මයන් වහන්සේ සභාවට කියන දේ කන්නත්තේ අසවා ජය ගන්නාට එනම් දෙවියන් වහන්සේගේ පාරාදීසයේ තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්ට දෙන්නේ. මතක තියාගන්න. එතකොට ජය ගන්නාට මොනවාද දෙන්න යන්නේ? පාරාදීසයේ තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්ට දෙන්න යන බව උන්වහන්සේ ප්‍රකාශ කළා. තියෙනවා පාරාදීසයේ ජීවන වෘක්ෂය තිබෙනවා. පාරාදීසයේ ජීවන වෘක්ෂය තිබෙනවා. එතකොට මේ පාරාදීසයේ ජීවන වෘක්ෂයෙන් තමයි ජය ගන්නාට කන්ට දෙන්න යන්නේ. එතකොට මේ ජීවන වෘක්ෂය කොහෙද තිබෙන්නේ? ජීවන වෘක්ෂය කොහෙද තියෙන්නේ කියලා එල්දරව් 22 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 3 වෙනි පදයේ දක්වා හරි ලස්සනට විස්තර කරනවා. බලන්න එතන පැහැදිලිව පටන් ගන්න ජීවන වෘක්ෂය සහ නුවර ආලෝකයේ පිළිබඳව. තවද දෙවියන් වහන්සේගේ අපි මේ ජීවන වෘක්ෂය ගැන අපි කතා කරන්න යනවා. මොකද මේ පිළිබඳවත් මට මේ අපේ රංජිත් සුමි සහෝදරයා මට වීඩියෝ එකක් කියලා තිබුණා. මම ඒක මට කිව්වා ඒකත් කතා කර ඒ දේ මට බලලා ඒකටත් දේව වචනෙන් පිළිතුරු දෙන්න කියලා. අනිවාර්යෙන්ම මම
ඒ දේට සූදානම් උන්වහන්සේගේ මඟ පෙන්වීමට ඔබ ඉදිරියේ ඒ දේ තවන්ට ජීවන වෘක්ෂය සහ නුවර ආලෝකය ගැන කතා කරන එල්දරව් පොතේ 22 වෙනි පරිච්ඡේදය මොනවද කියන්නේ? තවද දෙවියන් වහන්සේද බැටළු පැටවානන්ද සිංහාසනයෙන් නික්මෙන්නා වූ පළඟුවෙන් දීප්තිමත් වූ ජීවනදායක වතුර ඇති ගංගාවක් එහි වීදිය මැද ඔහු මට පෙන්විය. දැන් මේ කොහෙද පෙන්වන්නේ? මේ මොකක්ද පෙන්වන්නේ? උන්වහන්සේ ඔබටත් මට සූදානම් කර තිබෙනා වේ ඒ නුවරේ ආලෝකය නොවේද කියලා බලන්න එල්දරව් 22 වෙනි පරිච්ඡේදය හරිය ලස්සනට විස්තර කරනවා. එහි අලංකාරය. එහි වීදිය මැද ගඟේ මේ පැත්තද ඒ පැත්තද 12 ආකාරයේ ඵල දරන මාස්පතා ඵල දෙන ජීවන වෘක්ෂය තිබුණේය. අපේ සහෝදර සහෝදරිය මේ මිත්‍යාවෙන් අපි මිදෙමු. එතකොට අර එල්දරව් පොතේ 7 වෙනි දෙවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ ජය ගන්නාට දෙන්න යනවා මේ ජීවන වෘක්ෂය ගැන තමයි මෙතන සඳහන් වෙන්නේ. ඒ වෘක්ෂයේ කොළ ජාතීන්ගේ සූවීම පිණිස මතක තියාගන්න මේ ජීවන වෘක්ෂයට දෙවියන් වහන්සේ ඒ ගහ නිර්මාණය කරලා ඒ දේ උන්වහන්සේ ඔබටත් මරත් එදා ඒතරේ නිර්මාණය කරාව ජීවන වෘක්ෂය ඔබට පේනවා අලුත් පොළවේ සමාන උන්වහන්සේ ඔබත් මත එළිය සූදානම් කර තිබෙනවා ඒ සුද්ධ වූ නුවරේ ඒ සුද්ධ වූ යෙරුසලමේ තිබෙන බව එල්දරව් 22 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව කතා කරනවා. ඒක ජාතින්ගේ සූවිම පිණිස දැන් මෙතන ජාතින්ගේ සූවිම පිළිවෙල එතකොට අසනීප මිනිස්සු යන්නේ ස්වර්ගෙට. නෑ මාද සහෝදර සහෝදරිය මේ ජීවන වෘක්ෂය තුල උන්වහන්සේ යම් දෙයක් තබා තිබෙනවා. ජීවනය තබා තිබෙනවා. ඒක අපි තව ඉස්සරහට ඉගෙන ගන්නට යනවා උත්පත්ති පොතට ගිහිල්ලා. ඒ නිසා මේවා අපි ඇස් දෙකෙන් අරලා විවෘත මනසකින් බලනකොට තමයි අපිට තේරෙන්නේ උන්වහන්සේ එල්තරව කර දී තිබෙන දේ. ඒ නිසා මම විශේෂයෙන් මේ වීඩියෝ එක නරඹන්නා වූ සියලු දෙනාගෙන් මම ඉල්ලනවා මේ මිත්‍යාවෙන් මිදලා විවෘත මනසකින් මේ උගන්වන දේ දිහා බලන්න. බලලා ඉගෙන ගන්න පුරුදු වෙන්න. ශුද්ධාත්ම වහන්සේ දිරදෙන්න ඔබට ඔබගේ හිතට කතා කරන්න මනස අන්ධ කරගන්න එපා. ඔබ වැරදි දෙයක් මේ තාක් දුරට අවුරුදු 7-8ක් තිස්සේ උගන්වනවා වෙන්න පුළුවන්. නමුත් ඔබ විවෘත මනසකින් ඔබ බලන්න ඕන මම ඉගෙන ගත්ත දේ මම උගන්වන දේ දේවවචනට එකද නැද්ද කියන කාරණේ. මේකෙන් පැහැදිලිව පේනවා. ඒ නිසා ඔබට ලැජ්ජා වෙන්න කාරණයක් නැහැ. ඔබට ඔබේ කරා වර්ධ නිවැරදි කරගන්න අවස්ථාව උන්වහන්සේ ඔබටත් මට දීලා තිබෙනවා. ඒ නිසා යටහත් පාස් සිතින් යුක්තව සත්‍යතාවයේ සුද්ධ ලේවිලෙන් දකිනකොට ඒ දේ අවබෝධ කරගැනීමේ සිතක් ඔබට තියෙන්නට ඕනේ. ඒක තමයි උන්වහන්සේ ඔබට බලාපොරොත්තු වෙන්නේ. යටහත් පාස් සිතින් යුක්තව ඉගෙනගත්ත දේ දැනගත්ත දේ උගන්වපු දේ පිළිබඳව සුද්ධ ලේවිලෙන් ඒ වැරද්ද දකිනකොට ඔබ හදා ගන්න ඕනේ. මම ඔබට උදාහරණයක් කියන්නම්. මීට අවුරුදු 20කට කලින් මම සුද්ධ ලේවිල උගන්වනවා අතරේදී මට මුණ ගැසුණ විශේෂයෙන් යහක් වංශිකේ සාක්ෂිකාරයන් යහක් වංශිකේ සාක්ෂිකාරයන් මට මුණ ගැහුවා. මම පොදු විදියට මගේ මාමත් මම එතකොට අවුරුදු 20යි මට ඒ කාලය වෙනකොට මම සුද්ධ ලේවිල පිළිබඳව උත්තට අධ්‍යයනය කරලා හොඳ අවබෝධයකින් යුක්ත ඒ කාලේ හිටියව කාලයක්. එතකොට ඒ වෙනකොට අවුරුදු 20 වෙනකොට සුද්ධ ලේවිල හොත්තට අවබෝධ කරගෙන සුද්ධ ලේවිල සත්‍යතාවය පැහැදිලිව සුද්ධ ලේවිල තුලින් ඔප්පු කරන්න පුළුවන් කාලයක වපවානුකම ඉන්නවතරදී යහක් වංශිකේ සාක්ෂිකාරයන් විසින් ඉදිරිපත් කළා වූ කාරණා පිළිබඳ විශේෂයෙන් යේසුස් වහන්සේගේ දේවත්වයේ පිළිබඳව එයා අටුතස්සේරුවක් දරුවා ඊළඟට තව බොහෝ ඉගැන්වීම් පිළිබඳව පැහැදිලිව ඒ අයගේ ප්‍රසිද්ධ දේවගතුරුන් සමග අපි ඉතාමත් හොඳ සංවාදයක යෙදුණා. මමත් මගේ මාමත් ඒ අවස්ථාවේදී ඔවුන් නිරුත්තර වුණා. ඒ නිරුත්තර වෙලා ඔවුන් ඒ වරද හදාගෙන තිබෙනවා. මොකද මගේ සහෝදරයෙක් මට ගිය සතියේ මට පෙන්නුවා අය දැන් මේක වෙනස් කරගෙන යේසුස් වහන්සේව දේව පුත්‍රයා හැටියට පිළිගන්නවායි කියලා. ඒ සහෝදරයා මට පැහැදිලි කරා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ බව, දෙවියන් වහන්සේට සමානව සිටීම උන්වහන්සේ ඒ ආකාරයෙන් උන්වහන්සේ නමුත් තවමත් ඒ අය තුල වැරද්ද තිබෙනවා, වැරදි තිබෙනවා. මම මේ දේවල් ගැන කතා කරන්නේ ඔබට මම පෙන්නුම් කළේ ඒ අයගේ දේවගතවරු පවා වැරද්ද දැකනකොට ඒ වරද්ද හදාගෙන තිබුණා, යම් වැරදි හදාගෙන තිබුණා. ඒ නිසා ඔබ මම සුද්ධ ලේවිලට කීකරු වෙනවා. සුද්ධ ලේවිල යම් දෙයක් කියනකොට ඒ දෙයට අපි කීකරු වෙන්නට ඕනේ. එහෙම නැතුව තමන්ගේ හිත මුරණ්ඩු කරගෙන තමන් උගන්වන දේ මෙච්චර කාල උගන්වපු දේ හරි කියලා හිතේ තියාගෙන ඉඳලා ඒ අයට තවදුරටත් මනුෂ්‍යංග මුලා කරනවා නම් උන්වහන්සේගේ පැමිණීමේ දවසේදී උන්වහන්සේගේ විනිශ්චය දවසේදී ඔබත් මමත් වැරදිකාරයෙක් වෙනවා. ඔබගේ ජීවිතේ විතරක් නෙමෙයි අන්‍යයන්ගේ ගැළවීම අහිමි කළාට ඔබ වර්ධකාරයෙක් වෙනවා. ඒ නිසා සුද්ධ ලේවිල උගන්වන දේ ඉගෙන ගත්තාම හරි ආලෝකයේ දැනගත්තාම ඒක නිවැරදි කරගන්න පුළුවන් හිතක් ඔබ තුල මා තුල තියෙනවා. සුද්ධ ලේවිල පැහැදිලිව කියනවා ජීවන වෘක්ෂයේ තියෙන්න යන්නේ කොහෙද කියන කාරණේ. ඒ ජීවන වෘක්ෂයේ තියෙන්න යන්නේ උන්වහන්සේ ඔබ ආත්මාවෙන් සූදානම් කර තිබෙනා වූ ඒ මහත් වූ නුවරේ නැත්තම් උන්වහන්සේ ස්වර්ගයේ උන්වහන්සේ ඔබ ආත්මාවෙන් සූදානම් කර තිබෙනා වූ ඒ ස්වර්ගීක නගරේ අලංකාරය
යොහන් තුමාට පෙන්නනවා. එතන ජීවන වෘක්ෂය තිබෙන බව පෙන්눔 කරනවා. ජය ගන්නාට ඒ නුවර දෙන්න යන බව උන්වහන්සේ පොරොන්දු වෙලා තියෙනවා. ඒ වෘක්ෂෙන් ආහාර පළතුරු දෙන්න යන බව උන්වහන්සේ ප්‍රකාශ කර කොළ ජාතින්ගේ සුවීම පිණිස කියලා තියෙන නිසා මේ මුරණ්ඩු කමෙන් අපි ඈත් වෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි එහි මෙතන 22 වෙනි පරිදි කියනවා එහි දිව්‍යන් වහන්සේද බැටළු පැටවනන්ගේද සිංහාසනය වන්නේය. දහවර සහෝදර සහෝදරිය මේ මිත්‍යාවෙන් ඈත් වෙන්න අවශ්‍ය කරන සියලු සාක්ෂීන් වහන්සේ ඔබටත් මටත් දී තිබෙනවා. ඒ නිසා මුලාවෙන්න අවශ්‍යතාවයක් නැහැ. මෙතන පැහැදිලිව අපි ගිය සතියේ ගිය පාඩම තුල ඉගෙන ගත්තා මේ තුන්වෙනි ස්වර්ගයේ පාවුල්තුමාව අරගෙන ගියා වූ තුන්වෙනි ස්වර්ගයේ පාවුල්තුමා දුටුවා වූ දේ මේ බයිබල් පාඩේ අපට පැහැදිලිව කියනවා. මොකද එතන පැහැදිලිව තුන්වෙනි ස්වර්ගය ගැන කතා කරලා පාරාදීසය ගැන පාවුල්තුමා කතා කරනවා. එතකොට මේ පාවුල්තුමාට මෙතන පැහැදිලිව කියනවා පාරට්ටු කරගන්න ඕනෑ. නමුත් මම ඒ දේ කරනවායි මොකද මාව උන්වහන්සේ අරගෙන ගියා. නමුත් ස්වාමීන් වහන්සේගේ දර්ශනයන්ද එල්දරව් කිරීමද ඒ දෙකම පාවුල්තුමාට දුන්නා. මොකද පාවුල්තුමාව තුන්වෙනි ස්වර්ගයට අරගෙන ගියා. අදගනු ලැබුවා. එතනදී ඔහු දැක්ක දේ මොනවද ලියලා තියෙන්නේ? පාරාදීසයට අදගත්තා. එතනදී ඔහු දැක්ක දේ හරි ලස්සනට පාවුල්තුමා කොහෙද හේබ්‍රෙව් පොතේ හරි ලස්සනට විස්තර කරනවා. මොකද එතන පැහැදිලිව හේබ්‍රෙව් පොතේ කතා කරනවා. 9 වෙනි පරිච්ඡේදයේ නමුත් ක්‍රිස්තුස් වහන්සේ මත පැමිණෙනා වූ යහපත් දේවල උත්තම පූජකයෙක්ව පැමිණ වඩා උතුම් වඩා සම්පූර්ණ වූ අති නොසෑදුවා වූ වෙනම් මේ භූමික බැවිල්ලට අයිති නොවන්නා වූ මණ්ඩපය මැදින් පාවුල්තුමාව ඒ දර්ශනයෙන් පාවුල්තුමාව අරගෙන ගිහලා පාවුල්තුමාට මොකද්ද වෙන්නේ? යේසුස් වහන්සේ දැන් ඒ ස්ථානයේ ඒ තුන්වෙනි ස්වර්ගයේ ඒ පාරාදීසයේ උන්වහන්සේ කරන්නා වූ සේවය පෙන්වනවා. මණ්ඩපයක් තිබෙන බව මණ්ඩපය අතින් උන්වහන්සේ ඇතුළත් ඒ ශුද්ධස්ථානට ඇතුළු වන බව එළුවන්ගේ වසංගත ලේකරණ කොටගෙන නෝ තමන්ගේම ලේකරණ කොටගෙන අපදිසා සදාකාල මිදීමක් ලබාගෙන එකම වරක් ශුද්ධස්ථානයට ඇතුළු වූසේක. දහබ්‍ර සහෝදර සහෝදරිය වෙන මොන ගෝලයද මේ ශුද්ධස්ථානයට ඇතුළු වීම උන්වහන්සේ දැන් කරන්නා වූ මේ උත්තම පුදික සේවය පිළිබඳව ලියා තිබෙන්නේ. පාවුල්තුමාට ඒ දේ උන්වහන්සේ තුන්වෙනි ස්වර්ගයේ කරා පාරාදීසය කරා අරන් ගිහිලා උන්වහන්සේ පෙන්නපු දේ නෙවෙයිද පාවුල්තුමා හේබ්‍රෙව් පොතේ ලියා තිබෙන්නේ. දහබ්‍ර සහෝදර සහෝදර පාවුල්තුමා ප්‍රබන්ධයක් නෙවෙයි ලියා තිබෙන්නේ. පාවුල්තුමා පැහැදිලිව පාවුල්තුමාට දර්ශනේ නැත්තම් පාවුල්තුමාට පෙන්වුවා උදේ පාවුල්තුමා ලියා තිබෙනවා. ඒ නිසා මේ මිත්‍යාවෙන් ඔබ ඈත් වෙන්න ඕන. ඒ නිසා ඔබ ඉදිරියේ තබා දැන් අපි යනවා. අපි පාරාදීසය සහ ස්වර්ගය කියන්නේ දෙකක් නෙවෙයි එකක් පිළිබඳව සිද්ධ ලියවිල්ලෙන් අපි පැහැදිලි කරගත්තා දැන් මේ බයිබල් පාඩ තුලින්. ඔබට බොහෝ දේවල් දෙන්න තිබෙනවා. නමුත් කාලය පිළිබඳව ප්‍රශ්න නිසා අපිට මේ පැයක් ඇතුළත මේකේ දේවල් අපි මේ ගණන පාඩම අවසන් කරන්න අවශ්‍ය නිසායි ඔබ ඉදිරියේ මේ බයිබල් පාඩ තබමින් ඔබ ඉදිරියේ මේ සුදු ආලෝකය තබන්නේ. ඒ නිසා අන්ධකාරයෙන් මිදමු. ආලෝකයට කීකරු වෙමු. ආලෝකයේ දරුවන් වශයෙන් ජීවත් වෙන්න ඔබත් මමත් උත්සාහ දරන්න ඕන. දැන් අපි යනවා මරණය සහ ජීවිතය පිළිබඳව ඉගෙන ගන්න. ඔබ දන්නවා ජීවිතය ලැබුණා වූ ආකාරය මේ පිළිබඳව පුනා පෙන්වන දෙයක්. සුද්ධ ලියවිල්ලේ පැහැදිලිව උන්වහන්සේ මනුෂ්‍යයාට ජීවිතය දෙන අතරදී මොනවද කියන්නේ? උන්වහන්සේ භූමියේ දූවිල්ලෙන් ස්වාමීන් දෙවියන් වහන්සේ ජීවිතය ලැබුණු ආකාරය අපි තේරුම් ගන්න ඕන. මරණය මොකක්ද කියලා අඳුර ගන්න. එතන පැහැදිලිව කියනවා ස්වාමීන් දෙවියන් වහන්සේ භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු වලට ජීවනයේ හුස්ම ඇලුසේක. එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය. මතක තියාගන්න. මේ ජීවමාන ප්‍රාණය තුල මනුෂ්‍යව නිර්මාණය කරනදී උන්වහන්සේ කොටස් දෙකයි එලිමන්ට්ස් දෙකයි පාවිච්චි කරේ. ඒකට අපි කියනවා ජීවමාන ප්‍රාණයේ සමානයි දූවිල්ල. උන්වහන්සේ දූවිල්ලෙන් ගත්තා. උන්වහන්සේගේ ජීවනයේ හුස්ම උන්වහන්සේ දෙනු ලැබුවා. මේ ජීවන හුස්මයි උන්වහන්සේ දූවිල්ලයි එකතු කරනකොට ආත්මය කොහෙද කියලා මට අහන්න ඕන. ඒ දේව වචනේ එතන ආත්මයක් කොහෙද සම්බන්ධ වෙන්නේ කියලා කාරණේ මට අහන්න තිබෙනවා. ඊළඟට දරුවෙක් මව්කුස තුල පිළිසිඳ ගන්නකොට පුරුෂ බීජය සහ ස්ත්‍රී බීජය එකතු වෙලා කලලය සෑදෙනකොට කොහෙද ආත්මය? මේවට උත්තර දෙන්න ඕන. දරුවෙක් මව්කුසින් මෙලොවට ඉපදෙනකොට ඒ මස් ගොරට ආශ්වාස ප්‍රශ්වාස කරන්ට උන්වහන්සේ ජීවන හුස්ම දෙනකොට කොහෙද ආත්මය? පුළුවන් ද ඔබට උත්තර දෙන්න? ලාබර සහෝදර සහෝදරිය මේ මිත්‍යාවෙන් මිදෙන්න අවශ්‍ය කරන සියල්ල උන්වහන්සේ ඔබට මට දී තිබෙනවා. ඔව් මනුෂ්‍යයා තුල ආත්මයක් තිබෙනවා. හැබැයි ඒ මොන ආත්මයේද? දේව වචනේ කතා කරන්නේ ඒ මොන ආත්මය ගැනද? ඒ ආත්මය කුමක්ද? මනුෂ්‍ය ශරීරයට ඇතුල් වෙන්නේ කවදද? එතකොට ඒ ආත්මය මනුෂ්‍ය ශරීරයට කරන්නේ මොකද්ද? මේ කාරණා අපි ඊළඟ පාඩමින් අපි ඉගෙන ගන්න යනවා. ඒ නිසා මාත් එක්ක රැඳී සිටින්න.
උන්වහන්සේ මනුෂ්‍යයා තුළ ක්‍රියාත් කරන්නා වූ ආත්මය පිළිබඳව පැහැදිලි ඉගැන්වීම ශුද්ධ ලිපි තුළ දියා තිබෙනවා. ඒ නිසා ඒ දේ අපි ඉගෙන ගනිමු. ඒක මනුෂ්‍ය ශරීරයට මේ ජීවමාන ප්‍රාණයත් එක්ක එකතු කරන්න එපා. ඒක තමයි මිත්‍යාව. ඒක තමයි අනිත් ආගම් වලින් කරලා තිබෙන්නේ. ඒක තමයි සාතන් මනුෂ්‍යයාගේ මනසට කාවත්තලා තිබෙන්නේ. ඒ නිසා මේ මිත්‍යාවෙන් ඔබ විදෙන්න ඕන. මේ ප්‍රශ්න වලට අපි ඕඩම විද්‍යාත්මක වුණත් අපිට සරල මිනිස්සුෙකුට උනත් නැත්නම් සාමාන්‍ය මිනිස්සුෙකුට උනත් තේරෙන දේවල් මේ දේවල්. මම අහපු මේ ප්‍රශ්න මේ දේවල් සාමාන්‍ය කෙනෙකුට උනත් තේරෙන ප්‍රශ්න. නමුත් අපේ මනසට සාතන් මේ මිත්‍යාව එකතු කරලා අපිව අන්ධ කරලා. මතක තියාගන්න. උන්වහන්සේ මොනවද කිව්වේ? මරණය පිළිබඳව උන්වහන්සේ මොනවද කිව්වේ? උන්වහන්සේ මිනිස්යාව මවල මිනිස්යාව උන්වහන්සේගේ ස්වරූපෙන් උන්වහන්සේගේ සමානත්වයට මවල උන්වහන්සේ ඒ මිනිස්යාට උන්වහන්සේගේ තේජසේ ශරීරයේ උන්වහන්සේගේ ශරීරයේ ස්වරූපය සහ සමානත්වය දෙකම දීලා උන්වහන්සේ අනුතුරු අඟවනවා. මොකද්ද? ඔබට මම මේ තේජසේ ශරීරය දුන්නත් ඔබ වැරද්ද කරොත් ඔබ යහපත හා නපුර දැන ගැනීම ගහෙන් කෑවොත් කාන්ටේ පාබයි කෑවොත් ඔබ ඒකාන්තයෙන්ම නසිනවායි කියලා කියනවා. එහෙමනම් ඔබට පැහැදිලි වෙනවා මේ ජීවමාන ප්‍රාණය උන්වහන්සේගේ ස්වරූපෙන් උන්වහන්සේගේ සමානත්වයට මවපු මේ ජීවමාන ප්‍රාණය ඒ තුළ ජීවනයේ හුස්ම සහ උන්වහන්සේගේ ජීවනයේ හුස්ම සහ උන්වහන්සේ ඒ දූවිල සෑදුවා වූ ඒ දෙක එකතු වෙලා නිර්මාණය කරලම ජීවමාන ප්‍රාණයක් කරලා තිබෙනවා නම් ඒක නම් ජීවමාන ප්‍රාණය. එතකොට මරණය කියන්නේ මොකක්ද? මරණය කියන්නේ මොකක්ද කියලා උන්වහන්සේම එද නුවණදී කතා කරනවා. උත්පත්ති 3:19 දී කතා කරනවා. මොකද? නුඹ භූමියෙන් ගන්නා ලද බැවින් එයට හැරී යන තෙක් නුඹේ මුහුණේ දහඩියෙන් යුක්ත වූ කෑම කන්නේය. මක්නිසාද නුඹ දූවිලිය. මෙන්න පාපේ ප්‍රතිඵලය. මෙන්න පාපේ විපාකය. පාපේ කුලිය. මොකද? නුඹ දූවිලට හැරී යන්නේ කීසේක. මතක තියාගන්න. එතකොට මේ දේ තුල උන්වහන්සේ පැහැදිලිව පෙන්නන ඔබ මැරෙනවා. නුඹ ඒකාන්තයෙන්ම නැසිනවා. ඔබ ගත්තේ දූවිල්ල නුඹ දූවිල්ලට හැරියනවා. ඒ දූවිල්ලට මගේ හුස්ම දුන්න නිසායි ඔබ ජීවමාන ප්‍රාණයක් වෙලා තිබෙන්නේ. එතකොට ඔබ පව් කළොත් ඔබ ගත්තේ දූවිල්ලට හැරියනවා. මම දුන්න හුස්ම වායුගෝලයට එකතු වෙනවා. ඒ හුස්ම තුළ කොහෙද තව දෙයක් තිබෙන්නේ කියන කාරණේ අපි තේරුම් ගත යුතුයි. මේ මුලාව ආරම්භ කළා මේ උන්වහන්සේ නිර්මාණය කළපු ජීවමාන ප්‍රාණයට අමරණීයත්වයේ තුන්නේ කවුද? මේ ජීවමාන ප්‍රාණයට මේ ආත්මීය අමරණීයත්වයේ තිබෙන බව ප්‍රකාශ කළේ කවුද? වෙන කවුරුද? මේ සාතන් උත්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ කියනවා නුඹලා ඇත්තටම නැසින්නේ නැත දෙවියන් වහන්සේ හා සමාන වෙනයි. දෙවියන් වහන්සේගේ සමානත්වයට නෙවෙයිද මනුෂ්‍යව මැව්වේ. උන්වහන්සේගේ ස්වරූපෙන් උන්වහන්සේගේ සමානත්වයට නෙවෙයිද මනුෂ්‍යව මැව්වේ. එතකොට මේ මුලාව මේ මිත්‍යාව කවුද එදාගෙන ආවේ? සාතන් ගැන කතා කරනවා යොහන් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 44 මොකද කියන්නේ? නුඹලාගේ පියු යක්ෂයාගෙන්. නුඹලාගේ පියාගේ තෘෂ්ණාව නිෂ්ඨ කරන්නට කැමති. ඔහු පටන් ගන්නේ සිට මිනිමරන්නෙක් කිය. ඔහු තුල සැබෑකම නැති හේයි. ඔහු සැබෑකමේ නොපැවතුනේ. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක් බොරුවේ පියාය. ඒ නිසා බොරුවේ දරුවන් නොවෙමු අපි. මොකද බොරුවේ පියා පළවෙනියා කිව්වා බොරුව. නුඹලා ඇත්තටම නසින්නේ නැත. උන්වහන්සේ කියනවා නුඹලා ඒකාන්තයෙන්ම නසිනවා. නුඹලා දූවිල්ලට හැරී යනවා. උඹලට මම හුස්ම දුන්නා. ඒ හුස්ම එකතු වෙනවා මේ වායුගෝලයට. උන්වහන්සේට අයිති වායුගෝලයට එකතු වෙනවා. එතනින් කිසිවක් නැත. අපි සුද්ධ ලිවිලි බයිබල් පාඩ ඉගෙන ගනිමු. මොකද මරණය පිළිබඳව උන්වහන්සේ පැහැදිලි ආලෝකයක් දීලා තිබෙන නිසා. මේ උත්පත්ති පොතේ උන්වහන්සේගේම මුඛයෙන් වදාලා උතේ ඔබ ඉදිරියට අපි මොකද්ද මේ නැසීම කියලා කියන්නේ? මරණය කියලා කියන්නේ කියලා උන්වහන්සේගේ දාසයන් ලබ පැහැදිලි එළිදරව් කිරීමක් කරලා තිබෙනවා. නමුත් සාතන් කියනවා නෑ මේ කියපු බොරුව ඇත්තටම නැසින්නේ නැත. නැසුණු නැසුණත් ආත්මේ ජීවත් වෙනවා කියන මේ අදහස එදා සාතන් මිනිසයාගේ මනසට කාවැද්දුවා. මේ බොරුව මිනිසයාට ඔප්පු කරන්නට මිනිසයා මරුණත් මිනිසයාට ආත්මයක් තියෙනවා. ඒ ආත්මේ ජීවත් වෙනවා කියලා මේ කියපු බොරුව තහවුරු කරන්නට පැහැදිලිව සාතන් උත්සාහ කරන බව අලුත් ගිවිසුමේ 2 කොරින්ති පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 14 සිට 15 දක්වා ලියා තිබෙනවා. මොනවද කියන්නේ? මක්නිසාද සාතන් පව ආලෝකයේ දූතයෙක්ගේ වෙස් ගනි.
එබැවින් ඔහුගේ සේවකයෝ ධර්මිෂ්ඨ සේවකයන්ගේ වෙස් ගනිත් නම් ඒක පුදුමයක් නොවේ. අන්න එහෙනම් අද දවසේදී ඔබ දන්නවා ධර්මිෂ්ඨ සේවකයන්ගේ වෙස් අරගෙන ඇවිල්ලා මොනවද? අරහෙන් කඳුළු වෙනවා, මෙහෙන් කඳුළු වෙනවා, මේ රූපයට පණ ඇවිල්ලා, මේ පිළිමයට පණ ඇවිල්ලා. ඒ විතරක් නෙමෙයි මෙයාව දර්ශනය වුණා මේ ස්ථානේ. දාබර සහෝදර සහෝදරිය මේවා කරන්නේ කවුද? සාතන්ගේ දූතයන් බව මේ ශුද්ධ ලිවිල්ල පැහැදිලිව ලියා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ඉදිරියේදී මම අනාගත වාක්‍ය ඉගෙනගෙන තියෙන ආකාරයට උන්වහන්සේගේ සේවක විශේෂයෙන් උන්වහන්සේගේ ගෝලයන්ගේ පවා වෙස් අරගෙන සාතන් ඉදිරියේදී ඇවිල්ලා උන්වහන්සේගේ ශුද්ධ වූ සබත් දවස උන්වහන්සේගේ ශුද්ධ වූ සබත් දවස ඒ ශුද්ධ වූ 7 වෙනි දවසෙන් පළවෙනි දවසට මාරු කළායි කියලා මිනිසයන්ට කියනකොට මේවා හොතට කොලයක ලියලා තියාගන්න. මේවා ලියලා තියාගන්න. ඔබට ඉදිරියේදී මේවා දකිනකොට මේවා ඇසෙනකොට ඔබට හොදාකාරව තේරෙයි මොනවද අද මම මේ කතා කරන්නේ කියන කාරණේ. මතක තියාගන්න එන්න සාතන්ගේ මුලාව වැඩි වෙලා සාතන් ධර්මිෂ්ඨ සේවකයන්ගේ වෙස් අරගෙන ඇවිල්ලා දෙවියන් වහන්සේ ඒ පරණ ගිවිසුමේ අලුත් ගිවිසුමේ හිටියා වූ උන්වහන්සේගේ ධර්මිෂ්ඨ සේවකයන්ගේ වෙස් අරගෙන ඔහුගේ දූතයෝ මිනිස්සු ළඟට ඇවිල්ලා මිනිස්සුන්ට කියන්න යනවා. ශුද්ධ ලියවිල්ල වෙනස් කරලා තිබෙනව වෙනස් කළාය වෙනස් කර තිබෙනවාය අපි මේ පුද්ගලයා කියයි ඇවිල්ලා. මම පේත්‍රස් යොහන් යාකෝබ් මේ විදිහට ඇවිල්ලා කියනකොට මිනිස්සු විශ්වාස නොකර ඉඳීද? මතක තියාගන්න පැහැදිලි අනුතරු ඇඟීමක් පවුල්තුමා ශුද්ධ පවුල්තුමා ලියා තිබෙනවා. ශුද්ධ පවුල්තුමාගේ වෙස් අරගෙන ඇවිල්ලා කිව්වා ඔබ කොහොම තියෙයිද? ඔබට කොහොම හිතෙයිද? ඒ නිසා පැහැදිලිව මේ ආත්මවාදයේ ක්‍රියාත්මක කරන්නේ කවුද කියන කාරණේ ශුද්ධ ලියවිල්ලෙන් පැහැදිලිව ලියා තිබෙනවා. මතක තියාගන්න මුලාවරන්ට අවශ්‍ය නැහැ. මේ පිළිබඳව පරණ ගිවිසුමේ කළ බව සාක්ෂි දී තිබෙනවා. ඔබට මතක ඇති 1 සාමුවෙල්ගේ පොතේ 28 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ පැහැදිලිව කතා කරනවා සාදන් ඒ සාවුල් ඒදොන්හි ආත්ම බන්ධනකාරී ළඟට ගිහිල්ලා ඒ ස්ත්‍රිය මොකද කරේ? ඒ ස්ත්‍රිය අහනවා මම නුඹට කවුද මේ ආත්ම බන්ධනකාරී අහනවා. මම නුඹට කවුරු නැගටුවා දෙන්නේදයි කීවාය. දේවචනේ කියලා නැවත නැගීමද ජීවනයේද භවයේ කියලා හිස්වාංශ කියනකොට මේ ආත්ම බන්ධනකාරීට කොහෙද හයියක්? මලුංගොන් නැගටුවන්ට. දාබර සහෝදර සහෝදරිය පැහැදිලිව පෙර කියූ බයිබල් පාඩේ තේරුම් ගන්න. මොකද්ද කියන්නේ? සාතන් ආලෝකයේ දූතයෙක්ගේ වෙස් කරනවා. අපි දන්නවා උන්වහන්සේගේ වෙස් අරගෙන ඉදිරියේදී පැමිණෙවි. ඇවිල්ලා කියයි මේ දේවල් සුද්ධ ලියවිලි ලියා තිබෙන මේ දේවල් මේ විදිහට වෙනස් කළායි කියලා. ඔබ එතකොට පිළිගන්නවා. ඔහුගේ දූතයන් ඒ ධර්මිෂ්ඨ සේවකයන්ගේ වෙස් අරගෙන එන බව පැහැදිලි කර තිබෙනවා. එතකොට මේ දේ නොවේද මේ ස්ථානයේ සිද්ධ වෙලා තිබෙන්නේ. පැහැදිලිව ඒ සාමුවෙල්ගේ පොතේ 28 වෙනි පරිච්ඡේදයේ කියලා බලන්න. එතන පැහැදිලිව කියනවා සාවුල්ට උන්වහන්සේ පිළිතුරු නොදුන් නිසා ඔහු ගියායි කියලා මේ ආත්ම බන්ධනකාරීව මුණ ගැහෙන්න. මතක තියාගන්න. ඇවිල්ලා සාමුවෙල් නැගිටවන්ට මේ ආත්ම බන්ධනකාරී උත්සාහ කරනවා. කවුද මේ සාමුවෙල්ගේ වෙස් අරගෙන එන්නේ? වෙන කවුරුත් නෙමෙයි. එතන 1 කොරින්ත පොතේ කතා කරන්නව සාතන්ගේ දූතයන් නොවේද මේ දේ කරන්නේ. උන්වහන්සේ පැහැදිලිව යෙසායා පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 19 සහ 20 මොනවද කියන්නේ? ඔහු කෙඳිරි ගන්නව, තොල් මතුරන්නව ආත්ම බන්ධනකාරයන්ගෙන්ද, අඩවිනකාරයෙන්ද විවාහ කරන්නේ නුඹලාට කී විට සෙනගක් විසින් සුවකීය දෙවියන් වහන්සේගෙන් ਵਿਚාරන්ට යුතු නොවේද? ඔබ මේ ආත්මවාදයේ පිළිබඳව ඔබට දේවගතිවරු දේවදාසය උගන්වනකොට ඔබ කොහෙද විමසන්න ඕනේ? සුද්ධ ලියවිල තුලින් ඔබ විමසන්න ඕනේ. සුද්ධ ලියවිල තුලින් දෙවියන් වහන්සේගේ සුද්ධ වචනේ විභාග කරන්න ඕනේ. ජීවිතුන් දසා මලවුන් ਵਿਚාරන්ට යුතුයදයි අසන්න. විවස්ථාවද සාක්ෂියද වෙතට. ඒකයි මම මේ පැහැදිලිව මේ දේශනා කරනකොට පැහැදිලිව ඔය උගන්වන ඕනෙම කෙනෙක් ඕනෙම දේව ධර්මාචාර්යෙක් වෙන්න පුළුවන් මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන් ඔය මොන දෙයක් ඉගෙනුවත් බහුතරයක් ඉගෙනුවත් බහුතර ක්‍රිස්තියානි දේව දාසයෝ මේ දේවල් ඉගෙනුවත් ඔබගේ යුතුයකම මේ උගන්වන දේවල් සුද්ධ ලියවිලට එකද නැද්ද කියලා හොයලා බලනකොට ඒක තමයි අසන්නාගේ යුතුයකම වෙන්න ඕන. ඒක තමයි කිතුණුවාගේ යුතුයකම වෙන්න ඕන. ඒ උගන්වන දේ මොකද අපි පැහැදිලිව උන්වහන්සේ අනුතුමා ගොල්ල තියෙනවා. මුලාවෙන්ට යනවා සුද්ධ ලියවිල තුල. ඒ නිසා සුද්ධ ලියවිලට එකද නැද්ද කියලා හොයන්න ඕන. ව්‍යවස්ථාවද සාක්ෂියද වෙතට යන්න ඕන. උන්වහන්සේගේ දසාඥා පනතට යන්න ඕන. උන්වහන්සේගේ සුද්ධ වූ අනාගත වාක්‍යයට ගිහිලා හොයලා බලන්න ඕන මේ උගන්වන දේ ඇත්තද බොරුවද කියලා. එහෙම ඒ දේට නැත්නම් ව්‍යවස්ථාවත සාක්ෂිය වෙතට එකක නැත්නම් එතන පහන් වීමක් නැහැ. එතන ආලෝකයක් නැහැ. එතන තියෙන අන්ධකාරය බව.
සුද්ධ ලියවිල්ල පැහැදිලිව සඳහන් වෙනවා. ඒ නිසා මේ මුලාවෙන් ඔබ ඈත් වෙන්නට ඕන. දේව වචනේ ආලෝකයේ දැන් අපි සොයමු මරණය පිළිබඳව පැහැදිලිව උන්වහන්සේ කිව්වා දූඹ දූවිලිය නුඹ දූවිලට හරියන්නේ මේ උන්වහන්සේ කියපු දේ බයිබල් පාද රාශියක් තුල සුද්ධ ලියවිල්ල තුල පැහැදිලිව සඳහන් වෙනවා. දාවිද්තුමා කතා කරනවා ගීතාවල 104 වෙනි පරිච්ඡේදයේ 29 වෙනි පදේ ඔබගේ මුහුණ සගවන කල උන් කැළඹෙති. ඔබ උන්ගේ හුස්ම පැහැර ගන්න කල උන් නැසී දූවිලට හරියදී අන්න සමීකරණේ ජීවමාන ප්‍රාණය සමානයි. මොකද්ද? දූවිල්ල එකතු කිරීම ජීවනයේ හුස්ම. පැහැදිලි. මේක ඉතාම සරල සමීකරණයක්. අද ක්‍රිස්තියානි අය බොහෝ සංකීර්ණ දෙයක් බවට පත් කරගෙන තිබෙන නිසා. ජෝබ් කතා කරලා කියනවා මක් නිසාද ජෝබ් 14 සිට 10 දක්වා මක් නිසාද ගහක් කපා දැමුවොත් ඒක දෙවනුව ලියලා ඒකේ රිකිලි හටගන්නේ යන බලාපොරොත්තු ඇත්තේ ඒකේ මුල බොහෝ කල් පැවති පොළොවේ පරණවි ඒකේ කඳද බිමෙහි මැරුණත් වතුරට පැගීමෙන් ඒ තලුලා පැලෑටියක් මෙන් අතුලියනවා ඇත නොමුත් මේ ගහක ස්වභාවය සමාන කරන මනුෂ්‍යයාගේ මරණයට නොමුත් මනුෂ්‍යයා මැරී දි รา යන්නේ එසේ මනුෂ්‍යයා තුරන්ව ගියාම ඔහු කොහෙද කියලා අහනවා. දහවර සහෝදර සහෝදරිය මේ මිත්‍යාවෙන් මිදෙමු. ඊළඟට අපි ප්‍රඥාවන්තව මනුෂ්‍ය ඒ තමයි සලමොන් රයිතුමා දේශනාකාරගේ පොතේ මෙන්න මේ ආකාරයෙන් කියනවා තුන්වෙනි පරිච්ඡේදයේ මනුෂ්‍ය පුත්‍රයන්ට සිද්ධ වෙන්නේ තිරිසනුන්ටම සිද්ධ වෙන දෙයමය. තිරිසනුන්ගේ ආත්මය කොහෙද? මට අහන්න තිබෙනවා. තිරිසනුන්ගේ ආත්මය කොහෙද? මෙතන පැහැදිලිව කියනවා දේශනාකාරය මනුෂ්‍ය පුත්‍රයන්ට සිද්ධ වෙන්නේ තිරිසනුන්ට සිද්ධ වෙන දෙයමය. ඔවුන්ට සිද්ධ වෙන්නේ එක දෙයක්. උන් නසින්නාත්මෙන් ඔවුත් නසින්නෝය. එසේ සියල්ලන්ට මැත්තේ එක උස්මය. මේසේ තිරිසනුන්ට වඩා මනුෂ්‍යයන්ට කිසි වාසියක් නැත. ප්‍රඥාවන්ත මනුෂ්‍යයා මේ කියන්නේ. උන්වහන්සේගේ දුන්නා වූ මේ මහත් වූ ප්‍රඥාව දුන්නා මනුෂ්‍යයා කියනවා මනුෂ්‍යයාට වඩා වාසියක් ප්‍රාණය පිළිබඳව ජීවමාන ප්‍රාණය පිළිබඳව තිරිසටට නැහැ කියලා. මක්නිසාද සියල්ලම නිෂ්ඵලකමේ සියල්ලම එක තැනකට යන්නෝය. සියල්ලම පස්වලින් සියල්ලම නැවත පස්වලට හැරියන්න ඕය. මෙච්චර සිද්ධ වූ ආලෝකය පැහැදිලි කිරීමක් ලියලා තියෙනකොට ඇයි තවත් අපි මුලා වෙලා ජීවත් වෙන්නේ? මනුෂ්‍ය පුත්‍රයන්ගේ පණ ඉහළට යනවා නැ කියනවාද කියත් තිරිසනාගේ පණ පොළොවට බසිනවාද කියත් දන්නේ කවුද? දාපර සහෝදර සහෝදරිය මේ මිත්‍යාවෙන් මුදෙමු. අවදෙන්නම් බයිබල් පාඩ ඔබට ජෝබ් 14 වෙනි පරිච්ඡේදයේ 11 සිට 12 දක්වා කියනවා වැවකින් වතුර අඩු වෙන්නාක් මෙන්ද ගංගාවක් හිඳි වියලින්නාක් මෙන්ද මනුෂ්‍ය තෙමේ සතපොළු කලන නැගිටින්නේ අහස නැති වී යන තුරු ඔහු නොපෙවිදෙන්නේ. පේත්‍රස් තුමා කතා කරනවා කවදද අහස පහ වෙලා යන්නේ කියන කාරණේ. පේත්‍රස් පොතේ කතා කරනවා අන්න එදාට උන්වහන්සේගේ හොරණෑව හැඬෙන කල ඇහෙන කල මලවුන්ගේ උත්තාන වන බව ලියා තිබෙනවා. මෙතන බලන්න යෝබ් හරි ලස්සනට ලියනවා තමාගේ නින්දෙන් නැගතුන් නොලබන්නේ කියලා. ඊළඟට අපිට හම්බෙනවා මට එක සහෝදරයෙක් කියනවා මේ පාරාදීසයේදී නැත්තම් මේ කට්ටිය එහි ප්‍රශංසා කරනවායි කියලා. ඒ සහෝදරයාට දෙන්න තියෙනවා සුද්ධ ලියවිල්ලෙන් උත්තරේ. මොකක්ද කියන්නේ? ගීතාවලිය පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ පැහැදිලිව කියනවා මක්නිසාද මරණයේදී බලන්න බයිබලයේ යටින් තේරුම ලියා තිබෙන දේ. ගීතාවලිය පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ ඔබ සිහි කිරීමක් නැත ෂියෝලේදී බලන්න බයිබලයේ යටින් තේරුම. මම මීට පෙර කරව පාඩමේදී පැහැදිලිව ෂියෝලය එතකොට හේදිසිය පාතාලය මිනිවල මේ සියල්ලට කතා කරන්නේ මිනිවල බව ඒ බයිබල් පාඩ තුලින් ඔබට පෙන්වුම් කරා. මේවට කතා කරන හේබ්‍රු වචන සහ ග්‍රීක වචන ශියෝලය හේදිසි යනෙන් ප්‍රකාශ කරන බව ශුද්ධ ලියවිල්ල තුලින්ම ඔබට පෙන්වුම් කරලා දුන්නා. ඒ නිසා මේ මිත්‍යාවෙන් මිදෙන්න. මේ 아무තු ස්ථාන නෑ මේ විදියට. මේක තෝදා කරන්නේ මිනිවල. ශුද්ධ ලියවිල්ල පැහැදිලිව උන්වහන්සේ කියවුවේ නුඹ දූවිලට හරියන්නේ. මතක තියාගන්න. මේක ශුද්ධ ලියවිල්ල පැහැදිලිව ලියා තිබෙන දේ. ඊට පස්සේ කියනවා එතන පැහැදිලිව කියනවා ශියෝලේදී ඔබට ස්තුති කරන්නේ කවරෙක්ද? ශුද්ධ ලියවිල්ලට ඔබ කීකරුවෙන්ට උනා හිතේ මුරන්දුකම ඇති කරගන්න එපා. මුරන්දු වෙන්න එපා. ඔබ කියනවා නම් ඒ දිස්ථානවල උන්වහන්සේට ප්‍රශංසා කරනවා කියලා උන්වහන්සේ මෙතන පැහැදිලිව කියනවා. කවුරුත් එතන ප්‍රශංසා කරන්නේ නැහැයි කියලා. ඔබ කොහොමද කියන්නේ නම් ප්‍රශංසා කරනවායි කියලා? මරණය පිළිබඳව ඔබේ අවබෝධයේ ඔබ පැහැදිලි අවබෝධයක් ලබා ගන්න ඕනේ. මොකද තවත් බයිබල් පාඨවල විශේෂයෙන් අනාගත වාක්‍ය
ලියවිලි වල උන්වහන්සේ කතා කරන දේවල් පිළිබඳව අපි ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕන. ඒවා අපි දන්න උන්වහන්සේ මම ඊට පෙර පාඩමක් ගෙනාවා ඇයි උන්වහන්සේ උපමා කතා සංකේත මාර්ගයෙන් උන්වහන්සේ කතා කළේ කියන කාරණේ. ඒකට හේතුව මනුෂ්‍යයට මේ ස්වර්ගදී තේරෙන්නේ නැති නිසා තමයි උන්වහන්සේට සිදු වුණේ මේ ආකාරයෙන් සරල භාෂාවෙන් මනුෂ්‍යයට දැනෙන තේරෙන භාෂාවෙන් මනුෂ්‍යයට කතා කරන්න. ස්වර්ගික සුද්ධ සත්‍යතාවය ඒ ගැඹුරු සත්‍යතාවය උගන්වන්නට. ඒවා ඒ විදිහට අරගෙන අන්දවෙන්ට නොවේ උන්වහන්සේ ඔබටත් මරත් ඒ කතා වස්තුන් නැත්නම් ඒ සංකේත මාර්ගයෙන් උන්වහන්සේ කතා කරලා තිබෙන්නේ. ඒ නිසා මේවා අපි ශුද්ධ ලියවිලින්මයි තේරුම් බේරුම් කරගන්න ඕනේ. බලන්න ක්‍රියාපොතේ මොනවද කියන්නේ කියලා. ක්‍රියා දෙවෙනි පරිච්ඡේද 29 සහ 34 කියන්නේ මොකද්ද? 29 කියනවා සහෝදරයනි කුලජේෂ්ඨයෙකු දාවිත් මැරී තැන්පත් කරනු ලැබ බව බය නැතුව කියන්න පුළුවන්. ඔහුගේ සෝනේ අද සොහුන්ගේ අද දක්වා අපාත්‍රයේ තිබේ 35 34 වෙනි පදේ කියනවා මක්නිසාද දාවිත් ස්වර්ගයට නැගුණේ නැත. පැහැදිලිව ඒ පේත්‍රස්තුමා කතා කරනවා දැන් අපි තුන්වෙනි ස්වර්ගයේ පාරාදීසෙ කියන එකම ස්ථානයේ බව ශුද්ධ ලියවිල්ලෙන් තේරුම් ගත්තා. ඒ නිසා පැහැදිලිව අපි තේරුම් ගත යුතු කාරණයක්. ඊළඟට මම කියවන්න කැමති තවත් බයිබල් පාඩයක්. මෙතන මට පේන්නේ ඒක දේශනාකාරකගේ පුතේ නැවත අපිට හම්බ වෙනවා. මොකද්ද කියන්නේ? දේශනාකාරක පුතේ 9 වෙනි පරිච්ඡේදයේ 4 සිට 6 දක්වා ජීවත් වන සියල්ලන්ට බලාපොරොත්තුවක් තිබේ. එසේ මල සිංහයකට වැඩිය පණ ඇති බල්ලෙක් හොඳේ. මොකද ඒකට හේතුව? මල සිංහෙක් නැත්තම් බල්ලා ඉන්නකොට අපි අහනවා බල්ලා අපයිද කියලා. මැරිච්ච සිංහයෙක්ගෙන් අපිට කිසි වැඩක් නැහැනේ. මෙතන කියන ඊට පස්සේ මනුස්සාද ජීවත් වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මලාහු කිසිවක් නොදනිති. ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත. අපි කට්ටියට බයයිනේ හොල්මන් වලට මරුණාට පස්සේ හොල්මන් ඒ ආත්මය සැරිසරනවානේ. ඉතින් ඇවිල්ලා දුෂ්ටකම් කරන්න පුළුවන්. මේවා මනසේ තියාගෙන තමයි ශුද්ධ ලියවිල්ලත් ඉගෙන ගන්න. බයිබල් පාඩේ කියවන්නේ. එතකොට Tamante ඒදී ඔළුවට දෙන එක පුදුමයක් නෙවෙයි. මලාහු කිසිවක් නොදැන්ති. මක්නිසාද ඔවුන් ගැන සිහිමක් නැතුව ඔවුන්ගේ ප්‍රේමයේද වෛරයේද ඔවුන්ට ඊර්ෂ්‍යා කරන්නත් බෑ, ප්‍රේම කරන්නත් බෑ, වෛර කරන්නත් බෑ. ඒ සියල්ල නැති වෙලා තිබෙන. ඉරයට කෙරෙන සියල්ලෙන් තවත් කොටසක් තවත් සදාකාලයටම ඔවුන්ට කොටසක් නැත. දාබර සහෝදර සහෝදරිය මෙතන අපි තේරුම් ගත යුතු කාරණයක් තමයි උන්වහන්සේ පැහැදිලිව කියනවා ඔවුන්ට සදාකාලයටම ඔවුන්ට කොටසක් නැtei කියලා. ඒක අපි තේරුම් ගනිමු. පැහැදිලිව උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ පැමිණීමේදී තමයි ඒ අයට ලැබෙන විපාකය ඔවුන්ට ලැබෙන්නේ කියන කාරණේ. ඊළඟට අපි යනවා ඊළඟ කොටසට. ඊළඟට තව දැන් අපි ඊළඟ ප්‍රශ්නේ අපෙන් අහනවා. එහෙනම් මේ මිය ගියා වූ අය කවද්ද මලුන්ගෙන් උත්තාන වෙන්න යන්නේ? කවද්ද මලුන්ගෙන් උත්තාන වෙන්න යන්නේ මේ මිය ගියා වූ අය? ඒ පිළිබඳව ශුද්ධ ලියවිලි පැහැදිලි ගැනීමක් දී තිබෙනවා. යොහාන් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 40 වෙනි පදේ මොනවද කියන්නේ? මේ ගැන මවිත නොවෙන්න මක්නිසාද සොහොන් ගෙවලදී සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැමිණ යහපත් කම් කළා වූ අය ජීවනයේ නැවත නැගිටීමත් නපුරුකම් කළා වූ අය විනිශ්චය නැවත නැගිටීමට පිටත් වෙන්නේ නොවේ කියලා උන්වහන්සේ යොහාන් පොතේ ලියා තිබෙනවා. මේ පිළිබඳවත් ඔබට යම් ප්‍රශ්නයක් තිබුණා අපිට කතා කරන්න පුළුවන්. පැහැදිලි උන්වහන්සේගේ හඬ ඇසෙන අවස්ථාවේදී තමයි උන්වහන්සේ ගේ සෙනගව උන්වහන්සේ මලුන්ගෙන් උත්තාන වෙන්න කරන්ට යන්නේ. යොහාන් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ 40 වෙනි පදයේ උන්වහන්සේ කියනවා මක්නිසාද මගේ පියාණන් වහන්සේගේ කැමැත්ත නම් පුත්‍රයාණන් බලා ඔහු කෙරෙහි අදහන්නව සෑම දිනම සදාතන ජීවනය ලැබීමේ මක්නිසාද අන්තිම දවසේදී ඔහු නැගිටවන්නේ මේ කවද්ද උන්වහන්සේ නැගිටවන්නට යන්නේ අන්තිම දවසේදී මිය ගියා අයව උන්වහන්සේ මලුන්ගෙන් උත්තාන කරන්නට යන්නේ. ඒ නිසා මේ මිත්‍යාවෙන් ඔබ මිදෙන්ට එනවා. උන්වහන්සේ තුල මිය ගියා අය උන්වහන්සේ මලුන්ගෙන් උත්තාන කරන්නට යන්නේ අන්තිම දවසේදී. තවත් කට්ටියකට විශේෂිත වූ මලුන්ගෙන් නැගිටීමක් තිබෙනවා. ඒ ගැන අපි ඉදිරියේදී කතා කරමු. උන්වහන්සේ පොරොන්දු වෙනවා විශ්ව ශාලාවේදී උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයා ආසේ බලාකුල් පිට එනවා. ඒ අය දකින්න යනවා කියලා ගැන අපි වෙනම කතා කරන්නට යනවා. ඒක තමයි යොහාන් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 28 සිට 29 දක්වා කතා කරන්නේ. තවත් කොටසක් නපුරුකම් කළා වූ අය විනිශ්චය නැවත නැගිටීමට එනවායි කියන කාරණේ. ඒ විතරක් නෙමෙයි එල්දරව් පොතට යන්නේ. එල්දරව් පොතේ 7 වෙනි පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ කතා කරනවා. උන්වහන්සේ සියලු ඇස්ත උන්වහන්සේට ඇන්න අයද ඒ අය උන්වහන්සේව දකින්න යනවායි කියන කාරණේ. ඒක අපි සවිස්තරාත්මක ඉදිරියේදී කතා කරමු. තව තෙසලෝනික පොතේ පැහැදිලිවම කතා කරනවා. මක්සා ස්වාමීන් වහන්සේ මහා ශබ්දයද උත්තම දේවදූතයෙක්ගේ හඬද දෙවියන් වහන්සේගේ හොරණෑ නාදයදතු ස්වර්ගයෙන් බස්නාසේක ක්‍රිස්තුස් වහන්සේ තුල මලව් අය පළමු කොට නැගිටින්නෝය. ඒක අපි තේරුම් ගන්න ඕන. උන්වහන්සේ තුල මලව් අය පළමු කොට නැගිටින්න යන බව ශුද්ධ ලියවිල්ලේ පැහැදිලිව
කතා කරනවා. කොයි අවස්ථාවේද මලුන්ගෙන් නැගිටින්න ඇතේ? උන්වහන්සේගේ හොරණෑ නාදයේද උන්වහන්සේ එන්නව අතරේදී ස්වර්ගයෙන් බස්න අවස්ථාවේදී තමයි උන්වහන්සේ තුල මිය ගියව පළමුකොට මගුලුන්ගෙන් නැගිටින්න යන්නේ. එවිට එතකොට තමයි උන්වහන්සේගේ දෙවියන් වහන්සේගේ හොරණෑ නාදයේ ඇතුව ස්වර්ගයෙන් බසින අවස්ථාවේදී තමයි මලුන් උන්වහන්සේ තුල මිය ගියව උත්තාන වෙන්න යන්නේ. ඒ විතරක් නෙමෙයි ජීවත්ව ඉතුරුව සිටින අපි එවිට මොනවද වෙන්නේ? එක විටම වුන් සමග ස්වාමීන් වහන්සේ සම්මුඛවන පිණිස ආසින් වලාකුළු න්‍යාසයට අදගෙන ලබන්න සමහර අය කියනවා මොනවද? පීඩා හතර පෙර ඔසවා ගන්නවායි කියලා. සුද්ධ ලෙවිල්ල ඒ විද්‍යාව පැහැදිලි ලෙස බැහැර කරනවා මෙතන. උන්වහන්සේ තුල උන්වහන්සේගේ හොරණෑ නාදයේද ඇතුව උන්වහන්සේ එන්නව අතරේදී තමයි උන්වහන්සේ ස්වර්ගයෙන් බසින අවස්ථාවේදී තමයි ඒ අය මලුන්ගෙන් නැගිටින්න යන්නේ. උන්වහන්සේ තුල මියගාව මලුන්ගෙන් නැගිටින්න යන්නේ. ඊට පස්සේ එවිට මලුන්ගෙන් උත්තාන වෙනව අතරේදී තමයි අපි ජීවත් ඉතුරු සිටිනව සෙනග උන්වහන්සේ සම්මුඛ පිණිස ආසින් වලාකුළට අද ගන්නට යන්නේ. ඊළඟට අපිට හම් වෙනවා කොරින්ති පොතේ 1 කොරින්ති පොතේ 15 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව කියනවා මෙන්න නුඹලාට රහසක් කියමි. අපි සියල්ලම නොසත පෙන්නුවේ නමුත් අන්තිම හොරණාව පීමින කල මොහොතකින් ඇසිපියල ක්ෂණයකින් අපි සියල්ලම වෙනස් කරනු ලබන්නේ මක්නිසාද හොරණාව පීමිනු ලබන්නේ එකල මලාහු නොදුර ස්වභාවී යුක්තව නැගිටුණු ලබන්නේ අපිද වෙනස් කරනු ලබන්නේ පවල්තුමා නැවත තහවුරු කරනවා මෙතන. තෙසලෝනිකයන්ට කතා කරලා කොරින්ති වරුන්ට කතා කරනවා. කවදා අපිව වෙනස් කරන්නට යන්නේ? උන්වහන්සේගේ හොරණාව පිබිනව අවස්ථාවේදී උන්වහන්සේ දෙවෙනි වර දූතයන් සමග දේව දූතයන් සමග දසදහසක් වර දසදහස් දෙනෙක් එන්නව අතරේ තමයි උන්වහන්සේ තුල මිය ගියව අය මලුන්ගෙන් උත්තානයන්ට යන්නේ. ඊළඟට ජීවත්ව ඉතුරු සිටින අය වෙනස් කරන්නට යන්නේ. ඒ නිසා මතක තියාගන්න අපිට නොදිරණ ස්වභාව සුදු මේ දිරණ සුදු මේ ශරීරය නොදිරණ භාවයට පමුණට යන්නේ. මරණීය වූ මේ ශරීරය අමරණ භාවයට පමුණුවන්ට යන්නේ. ඒ නිසා ඒක අමතක කරන්න එපා. 1 කොරින්ති පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදේ පැහැදිලිව 23 වෙනි පදේ 1 කොරින්ති පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදේ කියන නමුත් එක් එක් අය තම තමාගේ ක්‍රමයෙන් ක්‍රිස්තුස් වහන්සේ නාමුල් ඵලයේ උන්වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී උන්වහන්සේ සන්තකුයෝ ඌ නැගිටින්නෝය කියලා. එවිට කෙලවර පැමිණි. මෙච්චර පැහැදිලි ඉගැන්වීමක් සුද්ධ ලියවිල්ලේ ලියා තිබෙනකොට පැහැදිලි උන්වහන්සේ කියනවා ඔබ උන්වහන්සේ නුඹ දූවිලට හරියන්නේ. ඊට පස්සේ අපිට පැහැදිලිව හම්බෙනවා ඒ දූවිලට හරි කියාව අය උන්වහන්සේගේ පැමිණීම තෙක් උන්වහන්සේ අදහගෙන ඒ අය මිය ගියා නම් උන්වහන්සේගේ පැමිණීම තෙක් ඒ අය මේ පොළොවේ සතපිලා ඉන්නවා. පාරාදීසයවත් හේදිසියේ මේ සියල්ලෙන් අදහස් කරන්නේ විශේෂයෙන් පාරාදීසයේ නොවන බවත් ඊළඟට මේ මිය ගියා අය විශේෂයෙන් මිනිවලේ ඔවුන් සිටින බවත් ඔවුන් දූවිලි බවට පත් වී සිටින බවත් උන්වහන්සේගේ පැමිණීමේදී උන්වහන්සේ තුල මිය ගියා අය උන්වහන්සේ මලුන්ගෙන් උත්තාන කරන බවත් පැහැදිලිව සඳහන් කරනවා. දැන් අපි ඉගෙන ගන්නට යනවා අපිට ලැබෙන්නේ එහෙනම් මලුන්ගෙන් උත්තාන වීමේදී අපිට ලැබෙන්න යනා වූ ඒ ශරීරයේ ස්වභාවය පිළිබඳව මතක තියාගන්න. ඒ ලැබෙන්න යන්නේ අපිට එදා ආදම් සහ ඒවට දුන්නා වූ ශරීරයම තමයි. මොකද ඒ ශරීරයේ මවුන් ලැබී උන්වහන්සේගේ ස්වරූපෙන් උන්වහන්සේගේ සමානත්වය ලෙස උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 26 සහ 27 මොනවද කියන්නේ? උන්වහන්සේගේ ස්වරූපෙන් උන්වහන්සේගේ සමානත්වය ලෙස තමයි ඒ ආදම් සහ ඒව මවුන් ලැබුවේ. ඒ දේ තමයි මිනිස්යාට අහිමි වුනේ. උත්පත්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 25 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව කියනවා තවද මිනිස්යා සහ භාර්යාව යන දෙදෙනා නග්නව සිටියෝ නමුත් ඔහු ලැජ්ජා නොවුව. මේක තමයි ඒ තේජසේ සැබෑ ශරීරයේ ස්වභාව. ඒ විතරක් නෙමෙයි බලන්න පිලිප් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 21 කොහොමද කියන්නේ කියලා. ඒ කිසියලු දේ පව Tamante යටත් කරන්න පුළුවන් වූ බලය ලෙස උන්වහන්සේ අපගේ පහත්කමේ ශරීරයට වැටුණා. මිනිසයා පව කරාට පස්සේ අන්න ඊට පස්සේ මොකද කරන්නට යන්නේ? තමන් වහන්සේගේ තේජසේ ශරීරයට සමානම ලෙස ඒවා වෙනස් කරනවා ඈත. අන්න තමන් වහන්සේගේ තේජසේ ශරීරයට අනුව තමයි ආතම් සායව මැව්වේ අපගේ ස්වරූපෙන් අපගේ සමානත්වය ලෙස අපට අහිමි වුණා වූ තේජසේ ශරීරය තමයි ඔබට පමණ උන්වහන්සේ දෙන්න යන්නේ. කොච්චර ලස්සනට මේ දේ පැහැදිලිව සරලව උන්වහන්සේ කියා තිබෙනවාද? 1 යෝහන් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදේ මොනවද කියන්නේ? ප්‍රේමවන්තේනි දැන් අපි දෙවියන් වහන්සේගේ දරුවෝ අපි කොයි ආකාර අයවන්නේමේදයි තව ප්‍රකාශ වී නැත. උන්වහන්සේ ප්‍රකාශ වුණාම අපි උන්වහන්සේට සමාන වන බව
සමානව බව දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේගේ සමානත්වයට පාපු මිනිසයා අහිමි කරගත් දේ ඒ පහත්කමේ ශරීරයට වැටුණා. නමුත් ඒ තේජසේ ශරීරයට අප නැවතපත් වෙන බව උන්වහන්සේ පැහැදිලිව ලියා තිබෙනවා. විශේෂයෙන් යොහන් පොතේ යොහන් තුමා පැහැදිලිව ලියා තිබෙනවා. තව දෙනවා ඔබට බයිබල් පාඩ. තව දෙනවා. එක කොරින්ති පොතේ 15 වෙනි පරිච්ඡේදයේ නැවත කතා කරනවා. මොකද්ද? හොරණා පිමිණි කාල මොකද වෙන්න යන්නේ? අපි සියල්ලව වෙනස් කරනු ලබන්නේ මක්නිසාද හොරණා පිමිණි ලබන්නේ එකල මලාහු නතුරු මේ පිළිබඳව මම මීට පෙර කතා කරා. ඒ නිසා මරණියු මේ ශරීරය අමරණ භාවයට පත් වෙන්න යනවා. තිරණසලු මේ ශරීරය අමරණ භාවයට පත් වෙන්න යනවා. මේක තමයි සිද්ධ වෙන්න යන්නේ. ඊළඟට රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 29 වෙනි පදේ කතා කරනවා මක්නිසාද උන්වහන්සේ පූර්වයෙන් නැඳිනගත් වූ තමන් වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුළුදුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමාන වෙන්න පූර්වයෙන් නියම කළසේක. ඒ පුත්‍රයාගේ ස්වරූපයෙන් ඔබ ආත්මාවත් නැවුවා. ඒ දැන් ද්විනීති ආදම් සහයව තුල. ඊට පස්සේ ඒක අහිමි කරගත්තා උදී නැවත දෙන්නට යනවා ඔබටත් මරත් උන්වහන්සේ. මේට වැඩිය මොන සාක්ෂින් අපි උන්වහන්සේකින් බලාපොරොත්තු වෙන්නද? මේට වැඩිය මොනවද අපි උන්වහන්සේකින් බලාපොරොත්තු වෙන්න ඕන? දැන් සහෝදර සහෝදරිය නැවත වාරයක් එක් කොරින්ති පොතේ 3 වෙනි පරිච්ඡේදය 18 වෙනි පද තව බයිබල් පාඩ බොහොමයක් තුලින් අපිට මේ දේවල් ලියා තියෙනවා. නමුත් අවශ්‍යම දේ ඔබට දෙන්න අවශ්‍ය නිසා මම මේ සියල්ල ලියා තිබෙන්නේ. දෙව් කොරින්ති පොතේ 3 වෙනි පරිච්ඡේදය 18 වෙනි පදේ මොනවද කියන්නේ? අපි සියල්ලෝද මුහුණ වැස්මක් නැතුව ස්වාමීන් වහන්සේගේ තේජස කැඩපැතිකමින් දක්වමින් ආත්මයන් වහන්සේ වන ස්වාමීන් වහන්සේ කෙරෙන් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස් කරනු ලබන්නේ. බලන්න මොනතරම් බලවත් වූ සාක්ෂි සුද්ධ ලියවිලි ලියා තිබෙනවද දී තිබෙනවද කියන කාරණේ. දැන් එහෙමනම් දැන් අපිට අහිමි වුණා වූ මේ තේජසේ ශරීරය උන්වහන්සේ අපට දෙනවා නම් එතකොට පෞකාර මිනිසයා පාපයට පසුව ලැබුණු ශරීරය පව් කළාට පසුව මේ තේජසේ ශරීරයට මොකද වුනේ කියලා සුද්ධ ලියවිල්ලේ පැහැදිලිව ලියා තිබෙන උත්පත්ති පොතේ උන්වහන්සේ පැහැදිලිව කියනවා නුඹලා දූවිල්ලෙන් ගත්තෙහි යහපත නපුර දැන ගැනීමෙන් ගහෙන් කන්ට එපා. ඒ කයගේ ගහෙන් කෑවා අනිවාර්යයෙන්ම නුඹ මැරෙනවා. පාපේ නිසා තේජසේ ශරීරයේ නැසින බව, මැරෙන බව පැහැදිලිව උන්වහන්සේ පැහැදිලි කරා. ඒ විතරක් නෙවෙයි උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදය 19 මේ පැහැදිලිව කියන උන්වහන්සේ. උඹලා දූවිල්ලෙන් ගත්තේ. ඒ නිසා උඹලාට මට තේජසේ ශරීරය උඹලාට දුන්නා. නමුත් උඹලා පාපේ නිසා ඒක නැති කරගත්තා. ඒ තේජසේ ඒකට නැති කරගත්තට පස්සේ ඊතරන අමරණ භාවයක් ගැන කතා කරනවද? ඒ පාපිෂ්ඨ ශරීරයට අමරණ භාවයක් පිළිබඳව කතා කරනවාද? පැහැදිලි උන්වහන්සේ කියන උඹලා දූවිල්ලෙන් ගත්තේ දූවිල්ලට හරියනවා. උඹලා අපි පාපේ මරණය පිළිබඳව පැහැදිලිව අපි බබල් පාඩ රාශියක් තුලින් පැහැදිලි කරගත්තා. මක්නිසාද නුඹ දූවිල්ලට හරියන්නේ? ඔබ තිබුණු ස්ථානයටම යනවා. ඔබ කිසිත් නැතිකම වෙන බව උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා මේ මිනිසයා මරුණ පර දැන් මට මේ සහෝදරයා ඒ සුමිත් රංජිත් සහෝදරයා එවල තිබුණු වීඩියෝ එකේ ඒ දේශකයා කියනවා මනුෂ්‍යයාට ජීවිත දෙකක් තිබෙනවා. සදාකාලික ජීවිත දෙකක් තිබෙනවා. ඒ සදාකාලයේ එක ජීවිතයක් තමයි සදාකාල ජීවනයේ. තවත් ජීවිතය තමයි අනිත් ජීවිතය තමයි මේ සදාකාලයටම දුක් විඳීම, නිරේ දුක් විඳින්මින් ජීවත් වීම. දැන් මේකට බයිබල් පාඨයකුත් ඒ දේශකයා මේ සහෝදරයා නෙමෙයි ඒ දේශකයා හරි ලස්සන බයිබල් පාඨයක් කියනවා මාර්කි පොතේ මම ඒකත් මෙතන සඳහන් කරනවා. එතකොට ඊට ඉස්සරලා අපි යමු ඒදන් උයනට. ඒදන් උයනේදී මේ මිනිස්යාව තේජසේ ශරීරයක් ඇතුළු උන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේගේ සමානත්වයට මවපු මේ මිනිස්යා තුළ ඒ තේජස් ශරීරයේ දීලා උන්වහන්සේ ජීවන වෘක්ෂය තැබුවා. කුමක් සඳහාද කියන කාරණය දැන් අපි ඉගෙන ගන්නට යනවා. මෙතන පැහැදිලිව කුමක්ද කියන්නේ? තවද ස්වාමීන් දෙවියන් වහන්සේ බලව මිනිසයා යහපතා නම් බයිබල් පාඨයේ තාල නැණි. එතන උත්පත්ති පොතේ සඳහන් වෙනවා මේ බයිබල් පාඨේ. තවද ස්වාමීන් දෙවියන් වහන්සේ බලව මිනිසයා යහපතා නපුර දැන ගැනීමට අපගෙන් කෙනෙක් වෙන්න උනේ ඔහු දැනදු තමාගේ අත තිගුකොට මේ පව් කළාට පස්සේ. හොඳට මතක තියාගන්න. පව් කළාට පස්සේ කියනවා දැනදු ඔහු තමාගේ අත දිගුකොට ජීවන වෘක්ෂයනුත් කා. මිනිසයා පව් කළාට පස්සේ ජීවන වෘක්ෂයනුත් ගෙන කා සදාකාලයටම ජීවත් නොවන පිණිසේ කියා යම් භූමියකින් ඔහු ගන්නා ලදද එය වචන පිණිස ස්වාමීන් වහන්සේ ඒද නුවණින් ඔහු පිටපන් කළසේක. මෙසේ උන්වහන්සේ දැන් මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. මොකක්ද මේ ප්‍රශ්නේ? මිනිසයා පව් කළාට පස්සේ උන්වහන්සේ පැහැදිලිව කියනවා නුඹලා දූවිලිට හරියනවා. නුඹලා පව් කළා ඒ නිසා නුඹලා මැරෙනවා. නුඹලා නැසිනවයි කියලා කියපු දේ
හැබැයි ඒ දූවිල්ලට හැරියන ඒ පෞකාර මිනිසයා ගිහිල්ලා ජීවන වෘක්ෂයෙන් කෑවනම් මොකද වෙන්නේ? කෑවනම් මොකද වෙන්නේ? මෙතර ලියා තිබෙන උත්පත්තිපති ගෙන කා සදා කාලයටම ජීවත් වන. එහෙනම් අපිට පැහැදිලි වෙනවා ආදාම් සහ ඒව පව් කළාට පසු ජීවන වෘක්ෂයෙන් කන්නට පෙර උන්න පිටමන් කරා. ඒ පිට මේක පැහැදිලිව සතහ කරනවා උන්වහන්සේ. ඔබ දූවිල්ලට හැරී යනවා. එහෙනම් ඒ මැරෙන ශරීරයට සදාකාලික බවක් නැති බව ඒ වචනේ පැහැදිලි. මෙන්න මේක තමයි භයානකකම. මේක තමයි භයානකත්වය. ශුද්ධ ලේවිල්ල උගන්වන්නා වූ අයගෙන් ඉගෙන ගන්නකොට ඒ අය සත්‍ය උගන්වලා අසත්‍ය මුසු කරනවා ඒකට. මුලාව මුරු කරනවා, අන්ධකාරය මුසු කරනවා. ඉතින් ඉගෙන ගන්න කෙනාට අන්ධ වෙනවා. ජීවන වෘක්ෂයේ තිබුණු විශේෂත්වය කුමක්ද? මෙතන පැහැදිලි කරන ජීවන වෘක්ෂේ ගෙනකා සදාකාලටම ජීවත් නොවන පිරිසේ කියා. එහෙනම් ජීවන වෘක්ෂයේ උන්වහන්සේ බවන ලැබුවේ ඇයි? තේජසේ ශරීරයේ සදාකාලේ පැවැත්ම සදා ජීවනයේ එනම් මේ ජීවන වෘක්ෂය තුල මේ ජීවනය උන්වහන්සේ තබා තිබුණා. තබා තිබෙනවා. අතරත් එහෙමයි. ඒ නිසා මේ මිත්‍යාවෙන් මිදෙන්න ඕන. මනුෂ්‍යයාට තිබෙන්නේ ජීවිතය සදාතන ජීවිතය නැත්තම් මරණය විනාශය එච්චරයි. දැන් මේ බයිබල් පාඩේ මම ඔබ ඉදිරියේ තවන ඒ දේශකයා ගෙනාව බයිබල් පාඩේ මතෙව් මාක 9 වෙනි පරිච්ඡේදයේ 48 වෙනි පරිච්ඡේදය. මේක වචනාර්ථයෙන් ගත්තත් ඔහු වැරදි. මොකද ඒකට හේතුව පැහැදිලිවම එසේනම් මෞච්චා පව් කළ පසු ජීවන වෘක්ෂයෙන් කන්ට පෙර උන්වහන්සේ උන්න පිටමන් කළා. එතකොට ඒ ශරීරයේ දූවිල්ට හැරියනවනේ. ඒ ශරීරයේ ඒකට අමරණීය භාවයක් නැහැ ඒ ශරීරයට. මිනිස්සයා පව් කළාට පස්සේ ඒ ශරීරයට අමරණීය භාවයක් නැහැ. ඒ ශරීරය සදාකාලයක් පවතින්න යන්නේ නැහැ. මතක තියාගන්න. නමුත් මේ දේශකයා පැහැදිලිව කියනවා ඒ පෞකාර ශරීරයට සදාකාලයක් තිබෙනවායි කියලා. නමුත් උන්වහන්සේ කියනවා නෑ දූවිල්ල ගත්තේ උඹලා දූවිල්ලට හරියනවායි කියලා. ඔහු ඒ දේශනේ ගන්නවා මහා 9 වෙනි පරිච්ඡේදයේ 48 වෙනි පදේ. එතන කියනවා එතන මේ බයිබල් පාඩේ මම දීලා තියෙනවා. එතන කියනවා ගින්න නිරේදී ගින්න නිවෙන්නේවත් පණුවා නසින්නේවත් නැති කියලා. මේක වචනාර්ථයෙන් ගත්තොත් එතකොට පණුවා නසින්නෙත් නැත්නම් ඒ ගින්න අමුතු ගින්නක්ද ලලිත්? අපිට අහන්න තියෙන්නේ මේ පණුවා නසින්න නැති ගින්න අමුතු ගින්න. මෙතන පැහැදිලිව එල්තරා පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ කියනවා ඔහු පොළවේ සෑම තැනකටම ගොත් සුද්ධවන්තයන්ගේ කඳුරුතු පියවරු නුවරද වටලාගත් ඔය ඒ විට දෙවියන් වහන්සේ විසින් ගිනි බැස ඔවුන් විනාශ කළේ ඊට පස්සේ කතා කරනවා ඔවුන් ඒ රාදාවල් දෙකේ වද කරනු ලබනවායි කියලා. ඒකත් අපි ඉදිරියේදී පැහැදිලි කරගනිමු. ඒ නිසා පැහැදිලිව මෙතන කතා කරනවා ඔවුන් විනාශ කරපු බව. ඒ ගින්න 아무තු ගින්නක් නොවේ. අමතක කරන්න එපා. පේත්‍රස් තුමා පැහැදිලිව දෙක පේත්‍රස් කපතේ 3 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ කතා කරනවා. මොකද්ද? ඒ කාරණා කොටගෙන එකලර තිබුණු ලෝකයේ ජලගල්මට යටි වී විනාශ වූ බව එකලර තිබුණු ලෝකයේ උන්වහන්සේ විනාශ කරා ජලගල්මකින්. එතකොට ඔවුන් කැමැත්ත වෙනවා මතක නැති කරදී කියලා. උන්වහන්සේ ලෝකයේ විනාශ කරපු පවණු අවස්ථාවේ අවස්ථාව කෝ අධර්මිෂ්ඨ මිනිසයා. අද ජීවත් වෙනවද අය? අපිට අහන්න තියෙන ප්‍රශ්න. එතකොට උත්පත්ති පොතේ 10 වෙනි 19 වෙනි පරිච්ඡේදයේ 25 24 සිට 25 දක්වා ඔබ කියුත් එවිට අපිට හම්බ වෙනවා මොකද්ද? ඊට ඉස්සෙල්ලා ඔබට දෙන්න අවශ්‍යයි මම ඒ යූද්ගේ පොතේ කතා කරනවා. යූද්ගේ පොතේ පැහැදිලිව මේ සොදොම් සහ ගොමෝරාවට ආවා විනිශ්චය කර කතා කරනවා. එසේම සොදොම් සහ ගොමෝරා යූද්ගේ පොතේ මම හිතන්නේ එක පරිච්ඡේදයේ තියෙන 7 වෙනි පදේ වෙන්න ඕන. එසේ සොදොම් සහ ගොමෝරාවට අවට නුවරවල්ද එසේම ඔවුන් සේම තුමු වෛශ්‍යකමට බාර වීදී අන්‍ය මාංශ පස්සේ ගොස් සදාකාල ගින්නේ දඬුවම් විදිමින්. මෙතන සදාකාල ගින්න ගැන කතා කරනකොට තාමත් සොදොම් සහ ගොමෝරා ඇවිලෙනවද? අවවාද ආදර්ශයක් කොට දක්වනු ලැබ සිටිති. මේක සිද්ධ වෙලා ඉවරයි. සදාකාල ගින්නේ දඬුවම සදාහන් කරා. එතන ඔවුන්ට ඒ විනිශ්චය ඒ නගරය පිරට හෙළුණු ලැබුවා. එතන සදාන් කරන්නේ සදාකාල ගින්නේ දඬුවම. මොකද ඒ ආයත තවත් අවස්ථාවක් නැහැ. ඒ ආයත ඒ සදාකාල මරණය ඔවුන්ට හිමි වුණා. ඒ සදාකාල ගින්න තුලින් ඒ අය සදාකාල මරණයට නියම වුණා. මතක තියාගන්න. මේ මිත්‍යාව මෙනෙන්න ඕන. මෙතන සදාකාල ගින්නේ කියලා ලියා තිබුණාට සොදොම් සහ ගොමෝරාව තාම ඇවිලෙනවද? මට අහන්න තියෙන්නේ ඒ ප්‍රශ්නේ ඒකයි. එතකොට එවිට ස්වාමීන් වහන්සේ සොදොම් සහ පිට ගොමෝරා පිට මෙතන උත්පත්ති පොතේ මේක ස්ථිර කරලා තිබෙනවා. සොදොම් සහ ගොමෝරා පිට ස්වාමීන් වහන්සේ වෙතින් ආසෙන් ගෙන්දගම් සහ ගිනියවා ඒ නුවරවල්ද මුළු භූමියද ඒ නුවර සිළු වැසියන්ද භූමිය හටගත්තේද විනාශ කළසේක.
විනාශ කළසේක. ඒක 아무තු ගින්නක් නෙවෙයි. ස්වාමීන් වහන්සේගෙන් පැමිණෙන්නේ 아무තු ගින්නක් නෙවෙයි. හැමදාම පෞකාර මනුෂ්‍යව පිච්චි පිච්චි තියන්න පුළුවන් ගින්නක් නෙවෙයි. ඒ අදහස බයිබල් පාඨයක ලියා තිබුණායි කියලා ඒ දේ ඒ විදිහට ගන්න එපා. මතක තියාගන්න. ඒ විදිහට ගන්න එපා. ඒ තුල බොහෝ දේවල් අපිට ඉගෙන ගන්න තිබෙනවා. ඒ නිසා මරණය පිළිබඳව මනුෂ්‍ය පාපිත ශරීරය පිළිබඳව පැහැදිලි ඉගැන්වීමක් ලියා තිබෙනකොට අපි සුද්ධ ලේවිලට කීකරු වෙමු. සුද්ධ ලේවිලට කීකරු වෙමු. එල්තරා පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ කතා කරන්නා වූ ස්වර්ගයෙන් පැමිණෙන ගින්න අමුතු ගින්නක්ද? ඒක පැහැදිලිව අපිට උන්වහන්සේගේ අවසාන විනිශ්චයේදී පැමිණෙන්න යනවා ඒ අමුතු ඒ ගින්න අමුතු ගින්නක්ද? දූවිලි වෙන මනුෂ්‍යව දැවෙමින් තියන්න පුළුවන් ඒක අමුතු ගින්නක්ද? එක කොරින්ති පොත එක රාජාවලිය පොතේ 18 වෙනි පරිච්ඡේදයේ එලියා එකලාව යාඥාවට පැහැදිලිව ඉතින් කියනවා එවිට ස්වාමින් වහන්සේ දෙසින් කිනි බැස. ස්වාමින් වහන්සේ එන්නා වූ ගින්නෙන් මොකද වෙන්නේ? දරත් අලුත් දූවිලි දවා ඒ සියල්ල පුලුසා දැම්මායි කියලා කියනවා. මතක තියාගන්න. උන්වහන්සේගෙන් පැමිණෙන ගින්න විනාශය පිණිස මිස පෞකාර මනුෂ්‍ය හැමදාම දවදවා ඉඳසිපුළු එන ගින්නක් නොවේ. මලාකි පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 3 වෙනි පදයේ දක්වා මොකක්ද කියන්නේ? මක්නසාද උදුනක් මෙන් ඇවිලෙන දවස පැමිණෙන්නේ. එවිට සියලු උඩඟුවායත දුෂ්ටකම් කරන සියල්ලන්ද ඉපැනලෙවි. ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවන හැටියට පැමිණෙන ඒ දවසේදී දාලා යනවා ඇතයි. සේනාවල ස්වාමීන් වහන්සේ කියනසේක. මතක තියාගන්න. ඊට පස්සේ ඔබට 3 වෙනි පදේ මම කියවන්න කැමති. නුඹලා දුෂ්ටයන් පාගා දමන්න වූය. මක්නිසාද මා විසින් පගුණන දවසේදී ඔහු නුඹලාගේ පතුල් යට අලුයන්නෝයයි. අලුවන්නෝයයි ස්වාමීන් වහන්සේ කියනසේක. පිච්චිලා ගියාම ඉතුරු වෙන්නේ එකම එක දෙයයි. අලු විතරයි. ඒ නිසා මේ මිත්‍යාවෙන් ඔබත් මමත් මුලින් මෙතෙන්ට උන. දැන් අපේ සහෝදර සහෝදරිය ඔබට බොහෝ සාක්ෂීන් දැන් දී තිබෙනවා. අසලේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. විනාඩියක් ඉඳලා මේක රෙකෝඩ් කරනවා. අපි ඊට පස්සේ ඔයාලට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න මේක රෙකෝඩ් කළා මම අන්තර්ජාලයට උදාහරණ දෙන විශේෂයෙන් YouTube channel එකට දානවා. ඊට පස්සේ අපි ප්‍රශ්න සාකච්ඡා කරමු. හරි? ඕකේ. ඒ නිසා අපි තේරුම් ගත යුතු කාරණයක් තිබෙනවා. ශුද්ධ ලියවිල්ල ලියා තිබෙනවා මේ සුද්ධ සත්‍යතාවයේ අපි මේ සුද්ධ සත්‍යතාවයේ තේරුම් අරගෙන මේ සත්‍යතාවය තුළ ස්ථිර වෙමු. අපි ඊළඟ පාඩමෙන් අපි ඉගෙන ගන්න යනවා. උන්වහන්සේ මේ යේසුස් වහන්සේ මේ දකුණේ හිටියා හොරාට කිව්වා වූ කාරණේ. මොකද්ද? අදම නුඹ මා සමග පාරාදීසයේ සිටින්නේ කියලා කිව්වා. ඊළඟට මනුෂ්‍යයා තුළ මම කිව්වා පැහැදිලිව ඒ වචනේ සඳහන් වෙනවා ආත්මයක් පිළිබඳව. ඒ පිළිබඳව ශුද්ධ සත්‍යතාවය අපි ලබන සතියේ පැහැදිලි කරගන්න යනවා. ඒ නිසා අපි සුතුවන්ත වෙන අපිත් එක්ක රැඳී සිටව සිල්දර මං ඉල්ලා සිටිනවා. අපිත් එක්ක රැඳී සිටින මේ කලාව දේශනේ මේ කලාව පාඩම නිතර අහලා මේ මිත්‍යාවෙන් මිදිලා උන්වහන්සේගේ සුදු සත්‍යතාවේ අපි තේරුම් ගනිමු. උන්වහන්සේ ලියා තිබෙනවා මේ සුදු ආලෝකයට කීකරු වෙමු. අපේ සිත් යටත් කරගමු. හිතුවක්කාර නොවි මේ සුදු සත්‍යතාවයට කීකරු වෙමු. එසේ කරන්ට අපි ශක්තිමත් වෙමු. එසේ කළොත් උන්වහන්සේ අපට මනස් ජීවනයේ ඔටුන්න ඉදිරියේදී තබා තිබෙනවා. එසේ කරන්ට ඔබට උන්වහන්සේ කරන ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබ සම්ප්‍රජේස පිහිටයි.